අයිබෝන් ළමයි අපි මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ව හමු වෙන්නේ ඊළඟ අපේ පාර්ට් එක. ඒ කියන්නේ 6 වෙනි පාඩම යුනිට් 6 වල අවසාන වීඩියෝ. කියන්නේ මේ අවසාන කොටස නෙමෙයි. අවසාන කොටස වෙන්නේ ශාඛා සත්ව අභිජනනය කියන කොටස. ඒක අපි දැනටමත් දාලා තියෙන්නේ. ඒ අනුව මේකේ අඩුපාඩුවක් වෙච්ච කොටස් කීපයක් තිබුණා. ඒ කීපය පහුගිය ටිකේ අපි පිළිවෙලින් කරගෙන ආවා. අඩුපාඩු වෙච්ච තැන් ඒවා ටික එක්කලා මේකෙන් සම්පූර්ණයෙන්ම ප්‍රවේණීය පාඩම ඔයගොල්ලන්ට අවසන් වෙනවා. ඒ කියන්නේ සමස්ත පාඩමේම තියෙන කරුණු, තියරි කරුණු, විෂය කරුණු, ඒ ගැටලු සහිත තැන්, ඒ වගේම අපි මේ ප්‍රශ්න වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ඒක ගොඩාක් ඔයගොල්ලන්ට වාසි ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විදියට. ඒ අනුව ප්‍රවේණීය අවසාන ඒකකයේ එතකොට මේකෙදී ඔයගොල්ලන්ට දැන් සමහර කට්ටිය මේ පාඩම් ටික ඉවර කරනකම් බලාගෙන තියෙන අය තියෙන. එතකොට එයාලට ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා ප්‍රවේණීය පාඩම මේකෙන් අපි සම්පූර්ණ කරනවා. හරි. එතකොට ප්‍රවේණීය පිළිබඳ අපිට තව කතා කරන්න තියෙන දේවල් කීපයක් තමයි මේ ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණ, ඒ වගේම අපිප්‍රවේණීය සහ ගහන ප්‍රවේණීය කියන සංකල්ප ටික. මේකෙන් එක කරුණු වලට අපි පිළිවෙලට එනම් මෙතන ඉඳලා ගමන් කරමු. හරි. මුලින්ම ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණ. ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණ කියලා කියන්නේ ලිංග නිර්ණය කිරීම. ඒක මම කලින් වීඩියෝ එක කරේ හරියටම පෙළවැල සටහන් වීඩියෝ එකේ තමයි අවසානයේදී ලිංග නිර්ණය කරේ, මානව ලිංග නිර්ණය. ඒකත් ඕගොල්ලන්ට සම්පූර්ණ වෙලා තියෙනවා. ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණ කියලා කියන්නේ ඒකත් අර වගේම තමයි. පුද්ගලයන්ගේ ලිංග වර්ණ දේහ විදියට අපි සලකන්නේ X හා Y. සාපේක්ෂව ගත්තාම මේ X වර්ණ දේහය මෙහෙමනම් Y වල මේ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. එයා ටිකක් ප්‍රමාණයෙන් පොඩි. හරි. XY වර්ණ දේහ වල. ඒතර මේකෙදි X ලිංග වර්ණ දේහ මත පිහිටලා තියෙන ඒවා තමයි හරි. ලිංග වර්ණ දේහ මගින් පාලනය වන ලක්ෂණ. එහෙම නැත්නම් මේවා මත පිහිටලා තියෙන ඥාන අපි කියනවා ලිංග ප්‍රතිබද්ධ ඥාන කියලා. ඒත් කෙසේ හෝ X වර්ණ දේහ මත ප්‍රතිබද්ධ වෙලා තියෙන. ඒ කියන්නේ X වර්ණ දේහය මගින් තීරණය කරන්නා වූ ලක්ෂණ අපි කියනවා X ප්‍රතිබද්ධ ලක්ෂණ කියලා. X ප්‍රතිබද්ධ ලක්ෂණ. මේ X ප්‍රතිබද්ධ ලක්ෂණ ඇති කරන්න හේතු වෙන්නේ කවුද? X ප්‍රතිබද්ධ ඥාන. ඊට පස්සේ Y වලටත් මේ අදාළ විදිහටම Y ප්‍රතිබද්ධ ලක්ෂණ. ඒ කියන්නේ Y මගින් ඇති කරන්නා වූ ලක්ෂණ Y ප්‍රතිබද්ධ ලක්ෂණ කියනවා. ඒකට හේතු වෙන්නේ Y ප්‍රතිබද්ධ ඥාන. මේ සරල කතාවක් කියන්නේ හරි. ඒ කියන්නේ මෙයාට ප්‍රතිබද්ධ වෙලා තියෙන ඥාන තියෙනවා නම් ඒවා X ප්‍රතිබද්ධ ඥාන කියනවා. මෙයාට ප්‍රතිබද්ධ වෙලා තියෙන ඥාන Y ප්‍රතිබද්ධ ඥාන කියලා කියනවා. ඒ අනුව ස්ත්‍රී පුරුෂ පාර්ශවවල ගත්තයින් පස්සේ මේවා වෙනසක් තියෙනවා ප්‍රකාශනය අනුව. ඒකට හේතුව ගත්තාම දැන් Y වල තියෙන සමහරක් ඥාන තියෙන්නේ පුරුෂ පාර්ශවයට විතරයි. මොකද Y කියන්නේ පුරුෂ ලක්ෂණ ගෙන යන මේ වර්ණ දේහයනේ. ඒතර Y ට අදාළ සමහරක් ලක්ෂණ තියෙන්නේ පුරුෂ පාර්ශවයේ පමණයි. ඒතර ඒකෙදී සමහරක් ඒවා ලිංගිකත්වයේ තීරණය කරන ලක්ෂණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කීපයක් ස්වල්ප වශයෙන් කීපයක් තියෙන්න පුළුවන්. එහෙම නොවන ඒවා. ලිංගික නොවන ලක්ෂණ පාලනය කිරීමට සමහරක් Y ප්‍රතිබද්ධ ඥාන දායක වෙනවා කියලා කියනවා. උදාහරණයක් විදිහට පුරුෂයන්ගේ ගත්තාම අර කන් වල රෝම ඇති වෙන්නේ මොන නේද? කනේ රෝම ඇති වෙනවා කියලා කියන්නේ. එහෙම සමහරුන්ගේ තියෙනවා, සමහරුන්ගේ නැහැ. ඒක මේ විදිහේ Y ප්‍රතිබද්ධ ලක්ෂණයක් විදිහටයි සලකන්නේ. එහෙනම් Y කියන වර්ණ දේහය තමයි ඒක දරන්නේ. X කියන කෙනා ඒක දරන්නේ නැහැ. එහෙනම් මේක දෙන්නගේ අර සමජාත කතාවත් වෙනස් වෙනවානේ. සාමාන්‍යයෙන් ලිංග ප්‍රතිබද්ධ ලිංග තීරණය කරන වර්ණ දේහය හරිනම් සමජාත වෙන්න ඕන. නමුත් XY දෙන්න එහෙම සමජාත වෙන්නේ නැහැ. X නම් සමජාතයි. හරි. එහෙම දෙන්නේ කව සමජාතයි. නමුත් XY දෙන්න වෙනස්. ඒ අනුව තමයි මෙතන Y වලින් සමහරක් ලක්ෂණ X ට නැහැ. ඒතර මේ ලක්ෂණ X ට කවදාවත් තියෙන විදියක් නැහැ. එහෙම තිබිලා කවුරු හරි හම්බුණත් කියන්න පොඩ්ඩක්. හරිද? ඒ කියන්නේ කාන්තාවන්ට මේ ලක්ෂණය කන් වල රෝම කියන ලක්ෂණය ඒගොල්ලන්ට එන්නේ නැහැ. ඒකට හේතුව ඒක Y වර්ණ දේහය මගින් තමයි අරගෙන යන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. ඊට පස්සේ තට්ටේ පෑදීමත් එහෙම කියලා කියනවා Y වර්ණ දේහයෙන් තමයි ඒක තීරණය වෙන්නේ. ඒතර ඒ අනුව ලිංගික ලක්ෂණ වලින් සමහරක් ලක්ෂණ ඒ කියන්නේ ශුක්‍රාණු ජනනයට අදාළ සමහරක් දේවල් තීරණය කරන්නේ මේ Y වර්ණ දේහය මගින්. එතකොට Y වර්ණ දේහය
ගැටලුවක් තිබුණා මොකක් හරි ඒ ශුක්‍රාණුජනනයට වගේ ක්‍රියාවලිය වලට බාධා පැමිණෙනවා. x ඔය කතාවම තියෙනවා. x ගත්තයින් පස්සේ එයා මෙයාගෙන් ස්වාධීනයි. එයා තීරණය කරන සමහරක් ලක්ෂණ y සතුව නැහැ. y සතුව නොවන වෙනත් ලක්ෂණ ගණනාවක් සඳහා එයා වෙනම ඒ කියන්නේ ලිංගිකත්වයේ නොවන වෙනත් ලක්ෂණ තීරණය කරන්න එයා ඥාන අරගෙන යනවා. ඒතර ඒ වගේ එක අවස්ථාවක් තමයි රතු කොළ වර්ණාන්ධතාවය. රතු කොළ වර්ණාන්ධතාවය. ඒක රෝගයකට ඒක හේතුවක් වෙනවා. ඒ ලක්ෂණය ඒකට අදාළ ලක්ෂණය අරගෙන යන්නේ මෙන්න මේ කියන X වර්ණ දේහය මගින්. ඒ කියන්නේ අපි කියමුකෝ A කියලා ඔය ලක්ෂණය අපි නම් කරනවානේ දැන් අර මෙන්ඩල් නම් කරේ පාටවල P කියලා කැපිටල් P සිම්පල් P කියලා. එතකොට අරගෙන යන්නේ A කියලා අපි ගත්තොත් ඔය අදාළ ලක්ෂණය හරි වර්ණාන්ධ බව ඇති වෙන්න අදාළ ලක්ෂණය අපි A කියලා නම් කරනවා. ඒක මෙතනයි තියෙන්නේ කියලා හිතන්නකෝ. ඒ අනුව යම්කිසි කාන්තාවක් තුල මේ x නේ. ඒතර කාන්තාවක් තුල මෙයා පිහිටන ස්වභාවය අනුව තීරණය වෙනවා මෙයාට රතු කොළ වර්ණන්තාව තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. දැන් මේක ඇවිල්ලා නිලීන සමයුග්මක තත්ත්වයක් කියලා කියනවා. ඒ කියන්නේ නිලීන තත්ත්වය තමයි නිලීනව ආවේනිගත වන ලක්ෂණයක් තමයි රතු කොළ වර්ණන්තාව කියලා කියන්නේ. ඒ කියන්නේ රතු කොළ වර්ණන්තාව තියෙන්න නම් කෙනෙකුට එයා සමයුග්මක නිලීන වෙන්න ඕනේ. සමයුග්මක නිලීන ගත්තයින් පස්සේ මෙහෙම වෙනවා. එතකොට නිරෝගී කෙනෙක් නම් ඒ කියන්නේ රතු කොළ වර්ණන්තාව නැති කෙනෙක් නම් කොහොම වෙන්න ඕනේද? මෙහෙම වෙන්න ඕනේ. ඔය අතරමැද ලක්ෂණයක් આવත. ඒ කියන්නේ එක්කෙනෙක් කැපිටල් A අනිත් කෙනා සිම්පල් A වුණොත් එයා වාහකයෙක් වෙනවා. එයා ලක්ෂණය අරගෙන යනවා. කොයි වෙලාවක හරි මේ වගේ කෙනෙක් ඇති වෙන්න පුළුවන් එයා වගේනේ. එහෙම කෙනෙක් ඇති වෙන්න පුළුවන්. රතු කොළ වර්ණාන්ධතාවයේ තියෙන කාන්තාවක් හෝ පුරුෂයෙක් ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා. මෙයාගෙන් ඇති වෙන ඊළඟ පරම්පරාවේ. එයන ඔන්න ඔය විදිහට x හා y ප්‍රතිබද්ධ ලක්ෂණ සම්ප්‍රේෂණය සහ ඒවා පවතින්නේ කොහොමද කියන එකයි අපි කතා කරේ. ඊට පස්සේ තව එකක් තමයි හිමෝෆීලියාව. ඒකත් ඔයගොල්ලෝ අහලා ඇති හිමෝෆීලියාව කියලා. මේ රතු කොළ වර්ණන්ත මොකද්ද වෙන්නේ? රතු කොළ වර්ණ අඳුරා ගන්න බෑ වෙන් කරලා. ඒකට ටෙස්ට් එකක් තියෙනවා. ඒතකොට පාට වල අර මෙහෙම කොලෙන් කොලේ පෙරලා පෙන්නනවා. රතු පාට නේද? ඒකේ බෝල තියෙනවා පාට වලින්. ඒතකොට රතු බෝලේ කොළ බෝලේ අපිට අඳුරා ගන්න බෑ ඒ වර්ණන්තාව තියෙන කෙනාට. ඒතකොට ඒක ලොකු ප්‍රශ්නයක් නේ. දැන් පාරයක යනකොට එහෙම රතු ලයිට් එක වැටලා තියෙනකොට එයා කඩාගෙන යනවා නේ. ඒ කොළ වගේ නෑට පේන්නේ. වෙන් කරගන්න බෑ. ඒතර ඒ රෝගය ඇති වෙන්නේ මේ වගේ නිලීන තත්ත්වයක් එනකොට වර්ණ දේහයක තියෙන ඒ ලක්ෂණය, ඒ ඥානය නිලීන සමයුග්මක ඥානයට ප්‍රතිඵල වෙලා තමයි රතු කොළ වර්ණතාව ඇති වෙන්නේ. හිමෝෆීලියාව ගත්තාම හිමෝෆීලියාවෙත් ඒ වගේමයි නිලීන තත්ත්වයක් තමයි අපි ඒක H කියලා දක්වුවොත් ලක්ෂණය මෙන්න මේ සිම්පල් H කියන කට්ටිය තමයි රෝගේ දරන්නේ. අපි ඒකට පොඩ්ඩක් සලකා බලනවා මෙන්න මේ විදිහේ සටහන. සාමාන්‍ය පුරුෂයෙක් සහ හිමෝෆීලියා වාහක කාන්තාවක් සමග විවාහයක්. XX වර්ණ දේහ මෙහෙම තියෙන කෙනෙක් සහ XY. හරි අපි මෙයාව හඳුන්වනවා මුලින්ම මේකත් අපි පෙන්වන්න එපායි. ඒතකොට ඒක ලිංග ප්‍රතිපද. ඒතකොට මේ තියෙන ලිංග වර්ණ දේහ මම නිරූපණය කරන්නේ X අකුරෙන්. ඒ වර්ණ දේහය තුල තියෙනා වූ ලක්ෂණ ඇලීලය මම උඩින් දානවා මේ විදිහට අර සුපර්ස්ක්‍රිප්ට් ෆෝම් එකෙන් අපි අර අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී දැම්මේ. ඒ වගේ මේ කාන්තාව මේ වගේ කැපිටල් H සිම්පල් H. පුරුෂයා නිරෝගී. එයා කැපිටල් H කෙනෙක්. දැන් අපි මේකේ ලක්ෂණය ආවේනිගත වන ආකාරය බලනවා. මේකෙදි ජන්මාණු හැදෙනවා මේ විදිහට. මෙහෙම ජන්මාණුවක් ඊට පස්සේ X වලින් ඩිම්බ හැදෙනවා මෙයාගේ ශුක්‍රාණු වලට X සහ Y කියන වර්ණ දේහ වලින් ගමන් කරනවා. එයා ඔය එක දරන්නේ ඇයි? එයා Y නේ. මේක මොකක්ද මේ හිමෝෆීලියාව? X ප්‍රතිබද්ධ ඥානය. ඒතකොට එයාට Y වලට අදාළත්වයක් නැහැ කිසිම දෙයකින්. ඒකයි මේකේ තියෙන වෙනස. දැන් මෙතන අර කන් වල රෝමත් සහිත එක ගත්තොත් මෙතන මෙයාට තමයි තියෙන්නේ මෙයාට නැහැ. හරි ආවෙනික එකයි ඒක පුරුෂයන්ට පමණක් ආවෙනිකත වෙන්නේ. මේ ස්ත්‍රී පාර්ශ්වයේ ලක්ෂණ පුරුෂයන්ටත් එන්න පුළුවන්. මොකද X වර්ණ දේහ එයාගේ තියෙනවනේ. ඒ නිසා. හරි එනවා මේ විදිහට දැන් මේකේ ජන්මාණු සංයෝජනය වෙනවා. ඔය විදිහට. එතකොට මෙතනින් හැදෙනවා X කෙනෙක් එයා කැපිටල් H. මෙතන සිම්පල් වෙන්න එපා.
ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අපි කරන් ගිය විදියට මෙතන x capital H කෙනයි y කෙනයි. මෙතනින් එනවා x h කෙනයි x simple h කෙනයි. මෙතනින් එනවා අන්න x simple h y. දැන් මෙතෙන්දී හිමෝෆීලියා කියන රෝගේ මොකද්ද වෙන්නේ? හිමෝෆීලියා වෙන්නේ ලේ කැටි ගැහෙන්නේ නැතුව යනවානේ. ලේ කැටි නොගැසීමේ තත්ත්වය. ඒ කියන්නේ අපේ පොඩි තුවාලයක් වුණාම පොඩි තුවාලයක් මොකක් කරේ යන්නේකට හරි මොකක් කරේ පීතලයකට කැපිලා හරි මොකක් කරේ පොඩි තුවාලයක් වෙච්ච ගමන් ලේ යනවනේ. ලේ යන ගිහිල්ලා විනාඩියක් දෙකක් ඇතුළත උපරිම නවතිනවා. නමුත් හිමෝෆීලියා තියෙන කෙනෙකුගේ ලේ කැටි ගැසීමේ සාධකයක් නැහැ. ඒතකොට මේ සාධකයක් අඩු වීම හේතුවෙන් ලේ කැටි ගැහෙන්නේ. ආ පොඩි තුවාලයක් වුණත් ඇති එයාගේ ඇඟේ තියෙන ඔක්කොම ලේ ටික ගිහිල්ලා එයා ජීවිතාක්ෂයට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි තුවාල නොවුනත් අභ්‍යන්තරයෙන් පවා එයාගේ ලේ ගැලීම සිද්ධ වෙලා වැඩි කල ජීවත් වෙන්නේ නැති තත්ත්වයක් තමයි හිමෝෆීලියාව කියලා කියන්නේ. ඒ අනුව මේ හිමෝෆීලියාව ආවේනිගත වෙන විදිය බැලුවොත් බලන්න කාන්තාවකට මේ රෝගය හැදෙන්න ගොඩක් වෙලාවට සිම්පල් එච්ම වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ අවස්ථාවක් වෙන්න ඕනේ කාන්තාවකට රෝගය හැදෙන්න නන්නේ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි පුරුෂයෙකුට එක X වර්ණ දේහයක මෙයා තිබුණා. මෙයා මොන වගේ කෙනෙක් වෙනවද? රෝගී කෙනෙක් වෙනවා. මේ කාන්තාව අනිවාර්යෙන් නිරෝගී කාන්තාව. මෙයා නිරෝගී පුරුෂ. මෙයා මොකද වෙන්නේ? වාහකයි. එයා නිරෝගී හැබැයි ලක්ෂණය පෙන්වන්නේ නැහැ. එයා ගානක් නැතුව ගැටලුවක් නැතුව ඉන්නවා. මොකද එයාගේ කැටි ගහනවා, කැටි ගැසීමේ සාධකය තියෙනවා. හරි මෙයා යටපත් වෙලා තියෙන්නේ. නමුත් මෙයාට ගත්තයින් පස්සේ මෙයාට යටපත් කරන්න කෙනෙක් නැහැ. ඇයි y දන්නේවත් නැහැ මේ ලක්ෂණයක් ගැන h කියලා එකක් ගැන. හරි y දන්නේවත් නැහැ. එයා ওই පැත්තට වෙලා බලන් ඉන්නවා. මෙයා රෝගය හදනවා. මෙයා අන්න රෝගී පුරුෂයෙක් වෙනවා. යනෝ මේ X ප්‍රතිබද්ධ ලක්ෂණ කෙලින්ම පුරුෂයෙකුට ගමන් කිරීමේ හැකියාව වැඩි. මොකද පුරුෂයෙක් තුළ ඒ එක X බලපෑමට ලක් වෙන එක X මිලියන තත්ත්වයක් හරි තිබුණොත් එයාට ඒ බලපෑම ඇති වෙනවා. යනවා මෙතන රෝගී පුරුෂයෙක් වෙනවා. රෝගී ස්ත්‍රියක් නම් මොනවා වෙන්න ඕනේද? මෙතන විවාහයක් සිද්ධ වෙනවා රෝගී පුරුෂයෙක් එක්ක. ඒක ගොඩක් වෙන්න පුළුවන් සම්භාවිතාවය අඩු දෙයක්. මොකද රෝගී පුරුෂයෙක් ගොඩක් වෙලාවට විවාහ වෙන වයස වෙනකන් ඉන්නේ නැහැ. හිමෝෆීලියා වැදිලා අවුරුදු උපරිම 12 14 වෙද්දී යා මේ යනවා. එහෙම වුණත් මොනවා වෙන්නේ නැද්ද? ස්ත්‍රියකට ඒක පවතින්න බෑ. ස්ත්‍රියගේ දේහ ක්‍රියාකාරීත්වයත් එක්කලා අනිවාර්යයෙන්ම ස්ත්‍රියක් ගොඩක් වෙලාවට රෝගී ස්ත්‍රියක් කියන සාධකයේ හිමෝෆීලියාට අදාළව පවතින්නේ නැහැ. ඒක කොහොම හරි ඔය කරුණු ටික ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ ප්‍රතිබද්ධ ලක්ෂණ වලට අනුව. එතකොට මේකෙදී සමයුග්මක නිලියන තත්ත්වයේදී තමයි ස්ත්‍රියක් තුළ ඒක ප්‍රකාශයටපත් වෙන්නේ. නමුත් පුරුෂයෙක් තුළ එක එක් වර්ණයක් තිබුණත් ඒක බලපෑම් ප්‍රකාශයටපත් වෙනවා කියන දේ මෙතෙන්දී ඔයගොල්ලෝ පැහැදිලිව දැනගන්න ඕනේ. ඒ තමයි ප්‍රතිබද්ධ හරි ඥාන ලිංග ප්‍රතිබද්ධයට අදාළව කරුණු ටික. හරි. ඒ කරුණු ටික අපහු වීඩියෝ එක බලලා හරි ඔයගොල්ලෝ පොඩ්ඩක් පොයින්ට් කරගන්න නෝට් එකක් හදාගන්න. ඊට පස්සේ අපහු කොටසකට යනවා වැදගත් කොටසකට අපි ප්‍රවේණී. එපිජෙනටික්ස් කියලා අපි කියනවා. එපිජෙනටික්ස්. ඒකදී වෙන විදිහකින් කිව්වොත් about genetics. ඒ කියන්නේ ජෙනටික්ස් වලට වඩා ටිකක් ඉහළින් ජෙනටික්ස් දැන් කාලයක් තිස්සේ විද්‍යාඥයෝ මෑතක් වන තුරුම ඔය ජානමය හරි ඒ කියන්නේ ප්‍රවේණිකේතය DNA අනුක්‍රමය මේ වගේ සාධක මතනේ තීරණ ගත්තේ. කියන්නේ සියලු දේ සිද්ධ වෙන්නේ මේව මතයි කියන එක තමයි විශ්වාසය තිබුණේ. නමුත් වර්තමානයේ වෙනකොට ඉතා මෑත කාලයේදී දියුණු වෙච්ච පර්යේෂණ ක්ෂේත්‍රයක් තමයි මේ එපිජෙනටික්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ ජෙනටික්ස් ප්‍රවේණියෙන් එහා ලෝකයක් තියෙනවායි කියන එක. පැහැදිලිද ඒක? ඒ කියන්නේ අපි මේ දක්වා යපුනේ මෙන්න මේක මත නේද? හැමතිස්සෙම ඔය වගේ DNA දාමය තියෙනවා. ඊට පස්සේ මේකේ භස්මාණු පිළිවෙත් තියෙනවා. ඕකෙන් තමයි ඔක්කොම කරන්න කියන මතය තමයි මේ දක්වා විද්‍යාඥයන්ගේ තිබුණේ. නමුත් මෑත කාලීන පර්යේෂණ වලින් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ ප්‍රවේණිකේතය නැත්නම් DNA වල භස්මාණු පිළිවෙල විතරක් නෙවෙයි ජීවීන් තුළ ලක්ෂණ තීරණය කරන්න දායක වෙන්නේ මෙන්න මේ වගේ වෙනත් සාධක රසක් දායක වෙනවයි කියලා ලක්ෂණ තීරණය කිරීම සඳහා. ඒ අනුව බිහි වෙච්ච විද්‍යාවක් තමයි එපිජෙනටික්ස් කියලා කියන්නේ. ප්‍රවේණියෙන් එහා ලෝකයක්. හරි.
तर මේ ප්‍රවේණියෙන් එහා නැත්නම් අපි ප්‍රවේණිය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේ DNA දාමයේ ආශ්‍රිතව සිද්ධ වෙන එකක් තමයි හැබැයි හරි. මේකෙදි මෙහෙම කියනවා දැන් ඔයගොල්ලෝ දන්නවා DNA ත් එක්කලා තිබුණා DNA ඇසිඩ් හිස්ටෝන් ප්‍රෝටීන කියලා. මේ හිස්ටෝන් ප්‍රෝටීන වලට එහෙම බැඳිලා තියෙන කාණ්ඩ තියෙනවා. DNA අණුව DNA දාමයයි භස්මයි විතරක් නෙමෙයි මෙහෙම මේ පිටින් බැඳිච්ච කාණ්ඩ තියෙනවා කියනවා. ඔහොම බැඳිලා තියෙන කාණ්ඩ අපිට දකින්න පුළුවන් වෙනවා DNA අණු. මේවා ගොඩක් වෙලාවට මෙතිල් කාණ්ඩ. හරි මෙතිල් කාණ්ඩ හරි මෙතිල් ගෲප්ස් කියලා සලකනවා. දරවන්න DNA අණුවක මේ වගේ මෙතිල්ම විතරක් නෙමෙයි තව කාණ්ඩ තියෙනවා ඔය වගේ පිටින් බැඳෙන මේ වගේ පිටින් බැඳිච්ච කාණ්ඩයන් විසින් අපේ තියෙන ජානමය පද්ධතිය නැත්නම් තොරතුරු පද්ධතිය ප්‍රවේණික තොරතුරු වලට බලපෑම් කරනවා කියලා මෙන්න මේ පිළිමද අධ්‍යයනය තමයි ඔය අපි ප්‍රවේණිය කියලා අපි කියන්නේ. හරි. එතකොට මේකෙදී අපි අර්ථ දැකීම අපි ප්‍රවේණිය යනු කුමක්ද කියලා අහුවොත් මෙහෙම කියන්න ඕනේ DNA අනුක්‍රමය හෝ ප්‍රවේණිකේතය නොවන DNA අනුක්‍රමය හෝ ප්‍රවේණිකේතය කේතය නොවන වෙනත් සාධක මගින් හරි ප්‍රවේණිකේතය නොවන වෙනත් සාධක මගින් පාලනය කරන යම් ලක්ෂණයකට අදාළ නිශ්චිත රූපානුදර්ශ ඇතිවීම පිළිබඳ අධ්‍යයනයයි. ආය මම කියන්නම් පැහැදිලිව DNA අනුක්‍රමය හෝ ප්‍රවේණිකේතය නොවන වෙනත් බාහිර ලක්ෂණ නැත්නම් වෙනත් බාහිර බලපෑම් මගින් තීරණය කරන එහෙම නැත්නම් පාලනය කරන රූපානුදර්ශ එහෙම නැත්නම් ලක්ෂණ ඇතිවීම තමයි අපි ප්‍රවේණිය කියලා අධ්‍යයනය කරන්නේ. මේකෙදි ප්‍රධාන වැදගත්කමක් එනවා මෙන්න මේ සාධක දෙක මෙතිලීකරණය සහ ඩිමෙතිලීකරණය. ඩිමෙතිලීකරණය වෙන විදිහකින් කිව්වොත් මේ වගේ තැනකට DNA එකට මෙතිල් කාණ්ඩ එකතු කිරීම හෝ DNA අණුවේ මෙතිල් කාණ්ඩ ඉවත් කිරීම. ඒක තමයි ඩිමෙතිලීකරණය කියන්නේ. ඔන්න ඔය කියන දෙක මගින්. ඒ කියන්නේ මෙතන කියනවා මෙහෙම දෙයක්. හරි වල්දර්ශී DNA අණුවකට. ඒ මොකද වල්දර්ශී කියන්නේ? මේ වල්දර්ශී DNA අනුක්‍රමයකට මෙතිල් කාණ්ඩ එකතු කිරීම. වල්දර්ශී DNA අනුක්‍රමයක් කියන්නේ මොකද්ද? ගහණයක් තුල සුලභව හමුවන රූපානුදර්ශ. වල්දර්ශයක් කියන්නේ ඒකයි. හරි. දැන් අපි කියනවා ආසියානු වලියා කියලා. ආසියානු වලියා කිව්වම අපේ රූපයක් හොයනවනේ මෙන්න මෙයා වගේ සතෙක් කියලා. එයා තමයි වල්දර්ශය වෙන්නේ. සමහරක් තැන්වල එයාගේ වෙනස් වෙච්ච ප්‍රභේදන ඉන්න පුළුවන්. ඒතර ඒ අය කියන්නේ විකෘතිමය ස්වභාවයන් නැත්නම් මියුටන්ට් ටයිප්ස් එහෙම කියලා. මේගොල්ලන්ට කියන වයිල්ඩ් ටයිප්ස්. හරි. එන ගහණයක් තුළ බහුලව ඉන්න කට්ටිය. දැන් උදාහරණයක් විදිහට ඔය කොටි ගැන අධ්‍යයනය කරනකොට මේ හිටියාර මේ කළු හරි කළු දිවියා කියලා එහෙම කියලා කියන්නේ. ඒතර ඒ කට්ටිය තනිකර කළු දිවියා කියලා අපි හඳුන්වන්නේ කොටි කට්ටිය ඉන්නවා. ඒතර වල්දර්ශී කට්ටිය තමයි කොටි කියලා. අපිට මතක් වෙන්නේ අර කහ පාට ඇඟේ මේ පුලි තියෙන එහෙම කෙනෙක් ලංකාවේ කොටිය කියන්නේ. ඒ අතරින් බිහිවෙච්චි විකෘතිමය තත්ත්වයක් නිසා බිහි වෙච්ච කෙනෙක් තමයි කළු දිවියා කියන්නේ. ඒතර කළු දිවියා කියන්නේ විකෘතිමය තත්ත්වයක්. ඒ ගහනේ වල්දර්ශයක් කියපුවම කළු දිවියා අන්තර්ගත වෙන්න බෑ ඒකට. වල්දර්ශයක් කියන්නේ අර සාමාන්‍ය වැඩිපුර බහුලව ඉන්න හමුවන සත්ත්ව ප්‍රජාව හෝ ඒ ජීවි ප්‍රජාව. යන වල්දර්ශී DNA අනුක්‍රමයකට මෙතිල් කාණ්ඩයක් එකතු කිරීම අපි කියනවා මෙතිලීකරණය කියලා. පැහැදිලිද? ඩිමෙතිලීකරණය කියන්නේ දැනට මෙතිලීකරණය වෙලා තියෙන. ඒ කියන්නේ මේ වගේ DNA අනුක්‍රමයකින් මෙතිල් කාණ්ඩ ඉවත් කිරීම. ඩිමෙතිලීකරණය වෙනවා. මෙන්න මේ කියන සාධක දෙක මත, ඒ කියන්නේ මෙතිලීකරණය ඩිමෙතිලීකරණය කිරීම තුලින් අපිට පුළුවන් වෙනවා කියනවා ඒ අදාළ ලක්ෂණයකට අදාළව ජානයක් සක්‍රිය කිරීම හෝ අක්‍රිය කිරීම. සක්‍රිය හෝ අක්‍රිය කිරීමට අපිට හැකියාව ලැබෙනවා කියනවා ඒ DNA මෙතිලීකරණය හෝ ඩිමෙතිලීකරණය මගින්.
එතකොට අදාළ හරි ඒ අනුව මේවා සක්‍රිය කිරීම අක්‍රිය කිරීම කරන්න පුළුවන්. ඒතකොට වල්දර්ශී ප්‍රභේදයක් කියන එක ඔයගොල්ලෝ දන්නවා. ඒතකොට වල්දර්ශී ප්‍රභේදයක් මෙතිල් කාණ්ඩ එකතු කිරීම මෙතිලීකරණය. මෙතිලීකරණය වෙච්ච කට්ටියකට මෙතිල් කාණ්ඩ ඉවත් කිරීම ඩිමෙතිලීකරණය. ඒතකොට මේකෙදි ප්‍රධාන වශයෙන් සක්‍රිය කිරීම අක්‍රිය කිරීම වෙනවා මොනවද? ජාන. ඒ කියන්නේ අපි ජානයක් කියලා සැලකුවේ නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලනේ භස්ම අණුපිළිවෙලක්නේ. ඒතකොට දැන් විදිහට මේක අපි ප්‍රවේණියට අනුව භස්ම අණුපිළිවෙල විතරක් නෙමෙයි ජානය කියලා කියන්නේ මේවා ඇතුළු. ඒතකොට අර ස්විච් ඔන් ස්විච් ඔෆ් කියලා කියන්නේ දැන් ලයිට් එකක් දානවා ලයිට් එකක් වහනවා වගේ. මේක නැතුව ජානය වැඩ කරන්නේ නැහැ. පැහැදිලිද? මේ කාණ්ඩේ මේ අදාළ තැන මේ කාණ්ඩේ අයින් කළොත් ජානය ස්විච් ඔෆ් කරා වෙනවා. ඔෆ් කරා වෙනවා. ලයිට් එක නිමුවා වගේ. මේ ජානය වැඩ කරන්නේ නැහැ ඊට පස්සේ. ඒකයි අක්‍රිය කරනවා කියන්නේ. සමහර වෙලාවට මෙතිලීකරණය මගින් ජානය අක්‍රිය වෙනවා වෙන්න පුළුවන්. ඒක එහෙම කියන්න බෑ අපිට. මේක ඉවත් කරාම පමණයි අක්‍රිය වෙන්නේ කියන්න බෑ. මෙතිලීකරණය හෝ ඩිමෙතිලීකරණය මත ඒක වෙනස් වෙනවා. සමහර ජාන අක්‍රිය වෙනවා සමහර ජාන සක්‍රිය වෙන්නත් පුළුවන්. ඒ අනුව යම් වෙනස් වූ රූපානුදර්ශයක් හටගන්න වෙනස් වූ ලක්ෂණයක් හටගන්න මෙතනින් ඉද ප්‍රස්තාව සැලසෙනවා මේ කාණ්ඩ ඇතුළත් කිරීම හෝ ඉවත් කිරීම තුලින්. ඊට පස්සේ මේ අපි ප්‍රවේණිය නැත්නම් එපිජෙනෙටික්ස් කියන එකට ප්‍රධාන වශයෙන් බලපානවයි කියනවා සාධක දෙකක්. එකක් තමයි ප්‍රවේණිය ආවේනික බලතන, ඒ කියන්නේ ආවේනිගත වීම. ආවේනික බලපෑම් සහ පාරිසරික සාධක. මෙන්න මේ කියන දෙක අපි ප්‍රවේණියට. එහෙම නැත්නම් ජීවීන් තුළ මේ අපි ප්‍රවේණිය නැත්නම් මෙතිල් ගෲප් එකතු වීම පිටවීම සම්බන්ධයෙන් අයින් වීම සම්බන්ධයෙන් මෙන්න මේ සාධක දෙක ප්‍රධාන වශයෙන් බලපානවා ආවේනික බලපෑම් සහ පාරිසරික සාධක. ආවේනික බලපෑම් එක්ක එන අපි ප්‍රවේණිය. මේ ඊතලෙම මම පොඩ්ඩක් මෙහාට ගත්තොත් හරි. ආවේනික එක්ක එන අපි ප්‍රවේණිය අපි කියනවා ආවේනික අපි ප්‍රවේණිය කියලා. අපි ප්‍රවේණික ආවේනිය හරි. අපි ප්‍රවේණික ආවේනිය. ඒකේ මොකද්ද? අපි ප්‍රවේණියට විවිධ දේවල් බලපානවා. හරි. මේ විදිහේ අපි ප්‍රවේණියක් ජීවීන් තුළ පැවතෙන්න විවිධ සාධක බලපානවා. ඒකෙන් ප්‍රධාන එකක් තමයි ආවේනිගත වීම. ලක්ෂණ ආවේනිගත වීම අනුව ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට අපිට යම් බලපෑමක් තියෙනවා මේ කියන සාධක ඒ විදිහටම තියෙන්න හෝ වෙනස් වෙන්න තියෙන බලපෑම. හරි. එතකොට එහෙම ආවේනිකව මේ අපි ප්‍රවේණියට බලපෑම් එල්ල කරනවා නම් ඒ තත්ත්වය අපි කියනවා මොකක්ද කියලාද? අපි ප්‍රවේණික ආවේනිය කියලා. සමහරක් ඒවා එහෙම නෙමෙයි පාරිසරික සාධක අනුව මේවා වෙනස් වෙන්න පුළුවන් අපි ප්‍රවේණික ලක්ෂණ. ඒ කියන්නේ අපිට ආවේනිගත වෙනවනේ කොහොමද? ආවේනිගත වෙලා ඊට පස්සේ පාරිසරික සාධක අනුව අපි ගන්න ආහාර අනුව වෙන්න පුළුවන් අපේ පරිසර තත්ත්වය. ඒ කියන්නේ අපේ වටාපිටාව අනුව හරි වටාපිටාවේ ආලපාල මිනිස්සු ගැන නෙමෙයි තමන්ගේ දේහය තුළ වටාපිටාව. ඒ ගැන ගත්තයින් පස්සේ මෙයා වෙනස් වෙන්න පුළුවන්. කවුද? අපි ප්‍රවේණිය. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ DNA අණුවේ තියෙන මෙතිල් කාණ්ඩ ඒ තියෙන තැන් ඒවැ ව්‍යුහයන් වෙනස් වෙන්න ඉඩකඩක් තියෙනවා පාරිසරික සාධක අනුව. ඔහොම වෙනස් වෙලා යම් නුසුදුසු ඥාන ප්‍රකාශනයන් හට ගන්නවා හිටපුවම. නැත්නම් විකෘති වීම කියලා අපිට ඒවා කියන්න පුළුවන් නුසුදුසු ඥාන ප්‍රකාශ වීම. හරි එහෙම වෙලා ගොඩක් වෙලාවට පිළිකා කැන්සර්ස් අන්න පිළිකාවට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ මේ අපි ප්‍රවේණිය කියන එක දැන් විද්‍යාඥයෝ සෑහෙන දුරට අධ්‍යයනය මගින් හොයාගෙන තියෙනවා. එහෙනම් පිළිකා වලට හේතුවක් නැහැනේ. අපි කියන්නේ අහඹු ලෙස මේවා විකෘති වෙලා නේද? අර සෛල චක්‍රය අපි කියන්නේ හිටපුවම සෛල බෙදි බෙදි තිබිච්ච හොඳට බෙදි බෙදි හිටපු සෛල හිටපුවම ඒගොල්ලන්ගේ මාර්ගය වෙනස් කරනවා. මාර්ගය වෙනස් කරලා ඒගොල්ලෝ අහන්නේ නැහැ. මොකුත් අනිත් අයගේ නිවැරදි ක්‍රියාපටිපාටි අනුගමනය කරන්නේ නැතුව වෙන වෙන පාරවල් වල යනවා. ඒක නෙවෙයි. ඉතින් ඒකට හේතුවක් කියලා එහෙම නැහැ. මොකද දැන් ඒකට හේතුව කියලා කියනවා මේ විදිහේ පාරිසරික බලපෑම් මගින් මේ ගෙනෝමයේ තියෙන ජීවීන් තුළ DNA අණුවත් එක්කලා තියෙන මේ මෙතිල් කාණ්ඩවල ක්‍රියාකාරීත්වය හෝ ඒවා මෙතිලීකරණය හෝ ඩිමෙතිලීකරණය වගේ තත්ත්ව ඇති වෙනවා පාරිසරික සාධක නිසා කියලා. ඒ තුලින් පිළිකා වගේ තත්ත්ව වලට මඟ පාදන්න හේතු වෙනවා කියලා
වර්තමානයේ විද්‍යාවේ මේක අඳුරගෙන තියෙනවා පිළිකාවට ප්‍රධාන සාධකයක් විදිහට. හරි. එතකොට පිළිකාව විතරක් නෑ පිළිකාව වල ප්‍රයෝනික බලපෑමකුත් තියෙනවා කොහොමද නේ? ඔය නිදන්ගත රෝග කියන ඒවා ගොඩක් වෙලාවට ප්‍රයෝනික බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ පරම්පරාවෙන් හැමෝටම වගේ පිළිකා තියෙනවා නම් දරුවන්ට පිළිකා දෙන්න යම් සම්භාවිතාවයක් තියෙනවා. නමුත් ඒ නැතත් පාරිසරික සාධක වලින් අර විදිහේ දෙයක් වෙන්න පුළුවන්. මේ කෙමිකල්ස් නේ DNA කියන්නේ කෙමිකල්ස් ප්‍රධාන රසායනික සංයෝගනේ. ඒතර මේවා නිරන්තරයෙන් අපි ගන්න ආහාරත් එක්ක ගැටෙනකොට මේවා තියෙන රසායනික බව වෙනස් වෙන්න පුළුවන්. ඒතර එහෙම වෙලා ඒක පිළිකාවකට මඟ පාදනවා. ඊට පස්සේ බලහුවා මෙහෙම රෝගයක් හීනෝන් මාදය. නේද? බීනෝන් මාදය. බින්නෝන් මාදය කියලා රෝගයක් ආවා. අපිට ස්නායු එකේ මේක සාකච්ඡා කරලා තියෙනවා. මම කතා කරලා තියෙනවා ප්‍රතික චාපය හා ස්නායු රෝග කියලා වීඩියෝ එකක් තියෙනවා. ඒකේ මේක කතා කරනවා. බීනෝන්මාදය කියලා කියන්නේ යම් පුද්ගලයෙකුට එයාගේ සාමාන්‍යයෙන් පරිසර අපි සාමාන්‍ය තත්ත්වයට වඩා එහා ගියපු යම් සිතුවිලි පහළ වෙනවා. ඒ කියන්නේ අద్భుත දේවල් ගැන සද්ද ඇහෙනවා කියලා ඔය කියනවා. ඒවා අපි හිතන්නේ බොරුයි කියලා. නමුත් ඇත්තටම එයාට එහෙම ඇහෙනවා දැනෙනවා. ඇත්තටම කෙනෙක් එයාට බලපෑම් කරනවා වගේ එයාට දැනෙනවා. ඒකට ඒක රෝගී තත්ත්වයක්. හරි ස්නායු රෝගයක්. මේ රෝගී තත්ත්වයට හේතුවක් විදිහටත් අපි දකිනවා අපි ප්‍රයෝනික බලපෑමක් තියෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒකෙන් වෙන්නේ ගොඩක් වෙලාවට ඒක මෙහෙම කියනවා එක්තරා අවස්ථාවකදී දැන් අපි හිතමු නිවුන් දරුවන් ගොඩාක් දුරට මේ ප්‍රයෝනික සාරසම තියෙනවා. ඒ කියන්නේ එයාලගේ හැම දෙයක්ම වගේ බොහෝ දුරට DNA පවා එයාලගේ සමානයි. පොඩි වෙනස්කම් තිබුණා. නමුත් එක්කෙනෙකුට බීනෝන්මාදය තියෙන්න පුළුවන් අනිත් කෙනාට සම්පූර්ණ මේ රෝග ලක්ෂණ කිසිවක් නැති කෙනෙක් වෙන්නත් පුළුවන් ජීවිත කාලය පුරාම. නියුන් දරුවා එක්කෙනාට බීනෝන්මාදය තියෙනවා. අනිත් කෙනාට එහෙම කිසිම ලක්ෂණයක් එයා හොඳටම නිරෝගී කෙනෙක්. ඒත් එහෙම වෙන්න හේතුවක් විදිහට දැන් මෙයාගේ ප්‍රවේනික විදිහට දැන් කලින් ගත්ත විදිහට භස්ම නියුක්ලියෝටයිඩ් භස්ම විතරයි නම් ප්‍රවේනික හේතේ විතරයි නම් මෙයාගේ ලක්ෂණය තීරණය කරන්නේ. එහෙනම් ඇත්තටම වෙන්න විදිහක් නැහැ. නියුන් අය ගත්තයින් පස්සේ මේ බීනෝන්මාදය කියන තත්ත්වය ඇති වෙන්න විදිහක් නැහැ. මොකද නියුන් අයගේ ඔක්කොම සර්ව සම නිසා. විශේෂයෙන් මේකට අදාළ රෝගී තත්ත්වය ඇති වෙන්න අදාළ ලක්ෂණ සර්ව සමයි දෙන්නගේ. එහෙනම් දෙන්නටම හැදෙන්න ඕනේ. නමුත් එක්කෙනෙක් විතරක් මේ විදිහට නිරෝගී වෙන්න හේතුව විදිහට විද්‍යාඥයෝ දකිනවා මේ බාහිර සාධකවල බලපෑම ඒගොල්ලන්ට තියෙනවා කියලා. මේ බාහිර සාධකවල බලපෑමෙන් නියුන් දරුවෙක් වුණත් එක්කෙනෙකුට මේ රෝගී තත්ත්වය ඇති වෙන්න අනිත් කෙනාට නැති වෙන්න හැකියාව තියෙනවා. ඔය දේවල් ටික තමයි ඔයගොල්ලෝ මේ අපි ප්‍රවේණී එපිජෙනටික්ස් යටතේ දැනගන්න තියෙන්නේ. හරි. ඒකේ වෙන කරුණක් නැහැ. හරි මේ ටික ඔයගොල්ලෝ පැහැදිලිව කියන්න ඕනේ මොකද්ද අපි ප්‍රවේණී කියන්නේ නේද? DNA අනුක්‍රමය හෝ ප්‍රවේණිකයේ නොවන වෙනත් කාණ්ඩ මගින් නැත්නම් වෙනත් බලපෑම් කරන සාධක මගින් හරි ලක්ෂණ තීරණය කිරීමට දායක වීම ඒ ගැන අධ්‍යයනය කිරීම තමයි අපි ප්‍රවේණී කියලා කියන්නේ. ඒකෙදි අපි කියනවා මේ විදිහට මෙතිල් කාණ්ඩ ඒ වගේ දේවල් එකතු වෙලා ඩිමෙතිලීකරණය වෙන්න පුළුවන් මෙතිලීකරණය වෙන්න පුළුවන්. ඒ මොනවද කියන එක ඊට පස්සේ ඒවට බලපාන ඥාන සක්‍රිය කිරීම අක්‍රිය කිරීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ආවේනික සාධක බලපානවා. ඊට පස්සේ පාරිසරික සාධක බලපානවා. අපි ප්‍රේණික ආවේනිය කියනවා. ඊට පස්සේ පිළිකා කතාව ඊළඟට බීනෝන්මාදය කතාව. මේ පාර 2020 A-level paper එකේ ප්‍රශ්නයක් එටිසටහනක් වුණා අපි ප්‍රේණිය. ඒතර අපි බලමු ඒකේ කොහොමද මාකින් එක වෙන්නේ කියලා. මේ කරුණු ටික තමයි ওই මාකින් එකේ තියෙන්නේ. ඉතින් මෙතනින් කරුණු 20ක් විතර මාකින් පොයින්ට් කරන්න පුළුවන්. එටිසටහනක පොයින්ට් 50ක් හදයි ඒගොල්ලෝ. ඒතර 50න් 20ක් විතර ප්‍රමාණයක් බොහෝ වෙලාවට අපි ප්‍රේණිය කියන ප්‍රශ්නෙට යොමු වෙයි. අපි බලමු නේද? හොඳයි. එහෙනම් මේකෙන් පස්සේ අපි කතා කරන්න යන්නේ ගහන ප්‍රවේණිය ගැන. ඒකත් ගොඩක් වැදගත් මාතෘකාවක් ජීව විද්‍යාව ප්‍රවේණිය පිළිබඳ කතා කරනකොට. හරි. මේකෙන් නිරන්තරයෙන්ම ඒ කියන්නේ ප්‍රශ්න ආවේ නැති වුණත් හැම අවුරුද්දකම MCQ එකක් හරි තියෙනවා. ගහන ප්‍රවේණිය. හරි ගහන ප්‍රවේණිය කියන්නේ මොකක්ද කියලා බලමු දැන්. Population genetics. හරි.
ගහන ප්‍රවේණය ගැන කියන්න කලින් ගහනයක් කියන්නේ මොකද්ද කියන එක බලන්න එපා නේද? ගහන ප්‍රවේණයට කලින් ගහනයක් කියන්නේ. ඒක ගහනයක් කියන්නේ මොකද්ද? සරල අවබෝධයක් තියෙනවනේ ඔයගොල්ලන්ට. දැන් මෙහෙම ජීවියෙක් ඉන්නවා. අපි කියමු අලියෙක් කියලා. කොහොම අලියෙක් ඉන්නවා. මේ අලියා තමන්ගේම විශේෂයක් ඉන්නවනේ තමන්ගේ විශේෂයේ කට්ටිය නේද? ඒ තමන්ගේ විශේෂය කියන්නේ කොයි වගේ කට්ටියටද? සමාන ලක්ෂණ පොදුවේ දරන. හරි? මේ පොදු ලක්ෂණ සමානව මේ සමාන ලක්ෂණ දරන එකම කට්ටියක් එකම කාණ්ඩයකටයි තව ඒකේ විශේෂය හඳුන්වද්දී එක ලක්ෂණයක් අපි කියන්න ඕනේ අන්තරාභ්‍යන්නේ සරුජනිතයෙන් බිහි කළ හැකි කියලා. ඒ වගේ ජීවි කාණ්ඩයක් හරි එකම විශේෂයකට අයිති ජීවි කාණ්ඩයක් තමයි අපි කියන්නේ මොකක් කියලාද? ගහණයක් කියලා. ඒ වගේම මොකක් වෙන්න ඕනේද ගහණයකට තව අපිට එකතු කරන්න කැලලක් තියෙනවා එකම ප්‍රදේශයක ජීවත් වෙන. එකම ප්‍රදේශයක ජීවත් වෙන අන්තරාභ්‍යන්නේ සරුජනිතයෙන් බිහි කළ හැකි එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් තමයි ගහණයක් කියලා කියන්නේ. එතකොට මේ ගහණයක පරිණාමික රටා. හරි ගහණයක් තුළ සිද්ධ වෙන පරිණාමික රටා අධ්‍යයනය කිරීම තමයි මේ ගහන ප්‍රවේණය කියලා අපි සිද්ධ කරන්නේ. ඇයි එහෙම කරන්නේ? අපි මේවා ඉගෙන ගන්න එකේ අර්ථයක් තියෙන්න එපා, තේරුමක් තියෙන්න එපා නේද? ඇයි අපි මෙහෙම ගහණයක් ගැන ප්‍රවේණය, ඒකේ ගහණයේ ලක්ෂණ ප්‍රවේණීගත වීම ඇයි අපි අධ්‍යයනය කරන්නේ? ඒක විවිධ පාර්ශ්ව වලට මේ ප්‍රයෝජනවත් වෙනවා. එකක් තමයි සමහරක් විශේෂ ඉන්නවෙන්න පුළුවන් ගහණය තුළ අන්තරායතන මට්ටම. ඒ කියන්නේ වඳ වෙන්න ඔන්න මෙන්න වගේ ඉන්න විශේෂයක් වෙන්න පුළුවන්. මේ ගහන ප්‍රවේණික සංකල්ප තුළින් අපිට ඒක අඳුරගෙන ඒක වඳ වෙන්න නොදී සංරක්ෂණය කරගන්න පුළුවන්. ඊළඟට යම් යම් ග්‍රහණවල ඇතිවන්නා වූ විවිධ පරිණාමික තත්ත්ව වලින් ඒ ගහණයටම හානියක් වෙයිද? අහිතකර ලක්ෂණයක් ඇති වුණොත් යම් ජීවියෙක් තුළ ඒක පරිණාමය වෙලා අර ස්වභාවික පද්ධති වලට හානි කරයිද? ඔය වගේ දේවල් අධ්‍යයනය කරන්න අපිට පුළුවන් මේ ගහන ප්‍රවේණය කියන සංකල්පය යොදා ගන්න. මේ ගැන මුලින්ම අධ්‍යයනයක් කරපු විද්‍යාඥයෝ දෙන්න තමයි කවුද? හාඩි වයින්බර්ග්. හාඩි වයින්බර්ග්. ඒ දෙන්නෙක් බාති සන්තෝස් කියනවා වගේ නේද? ඒ දෙන්නගේ නම් දෙක කෙටි කරලා අර කියවන්න පුළුවන් පහසු වෙන විදිහට අපි නම් කරලා තියෙනවා හාඩි වයින්බර්ග් කියලා. එතකොට හාඩි වයින්බර්ග් සමතුලිතතාව කියන මේ දෙන්න විසින් හඳුන්වපු මූල ධර්මය අපි නම් කරනවා හාඩි වයින්බර්ග් සමතුලිතතා මූල ධර්මය කියලා. දැන් මේ හාඩි වයින්බර්ග් සමතුලිතතා මූල ධර්මයේදී මේගොල්ලෝ මෙහෙම එක්තරා නිශ්චිත කතාවක් තමයි කිව්වේ. හරි? පරිණාමය නොවන ගහණයක. හරිද? පරිණාමය නොවන ගහණයක ඇලීල හා ප්‍රවේණි දර්ශන සංකේතය. ඇලීල හා ප්‍රවේණි දර්ශන. මොකේද පරිණාමය නොවන? ඇලීල හා ප්‍රවේණි දර්ශන සංකේතය පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස් පවතී. පොයින්ට් තුනකට අදාළව තේරුම් ගන්න හාඩි වයින්බර්ග් සමතුලිතතා මූල ධර්මයේ අනු කුමක්ද කියලා අහුවත් ඔයගොල්ලෝ මේකයි ලියන්න ඕන. මොකද ඒගොල්ලෝ කියන්නේ පරිණාමය නොවන ගහණයක් තියෙනවා. ඒ ගහණේ ඇලීල හා ප්‍රවේණි දර්ශ සංඛ්‍යාත. ඒ මොන සංඛ්‍යාත කියන්නේ? ගහණේ තියෙනවා යම්කිසි ලක්ෂණයක්. හිතන්නකො ගහණේ තියෙනවා යම්කිසි ලක්ෂණයක්. අපි කියමු ගහණේ ඉන්න ජීවීන්ගේ ශරීර වර්ණය කියලා. එතන ගහණේ ඉන්න ජීවීන්ගේ ශරීර වර්ණයට අදාළ ඇලීල කීයක් තියෙනවද? එතන මුළු ඇලීල ගණන. මොකේට අදාළද? ශරීර වර්ණයට අදාළව. මුළු ඇලීල ගණනට කවුද? අදාළ ඇලීලේ දරන සංඛ්‍යාවයි. ඒ තේරුණා නේද කිව්වේ එක? දැන් මම ගන්නෙ මෙහෙමයි හරි. යම් ඇලීලයක සංඛ්‍යාතය. මේක තමයි මේ සූත්‍රය ලිව්වේ. යම් ඇලීලයක සංඛ්‍යාතය. මේක තේරුන්නේ නැහැනේ. දැන් මම කියනවා මේ වර්ණයනේ මම ගත්තේ කලර් එක. කළු පාට ජීවිනුයි සුදු පාට ජීවිනුයි. මම ගන්න ඇලීලේ සංකේතය තමයි B.
ඒතර ඒකට අදාළ නිලියන ඇලිලේ සිම්පල් B වෙනවා. මට ඕනේ මොන ඇලිලේද? කැපිටල් B ඇලිලේ සංඛ්‍යාතය බලන්න. අන්න යම් ඇලිලේක. යම් ඇලිලේක සංඛ්‍යාතය කියන්නේ ඒක. නම් මෙතෙන්ට ගත්තොත් සමානයි කියලා මේකට අනුරූප කරොත් මුළු ඇලිල සංඛ්‍යාව. ඒ කියන්නේ B සහ B. B සංඛ්‍යාවත් සිම්පල් B සංඛ්‍යාවත් වලින් B ඇලිල කොච්චරක් තියෙනවද කියන එක. B සංඛ්‍යාව. නම්බර් එක. එයාගේ නම්බර්ස්. හරි. ඔක තමයි ඇලිල සංඛ්‍යාතයක් කියලා කියන්නේ. දැන් මෙන්න මෙතනින් අපිට එන අගය වෙනස් වෙන්නේ නැතුව තියනවලු පරම්පරාවෙන් පරම්පරාවට කොයි වගේ ගණනයකද පරිණාමය නොවන ගණනයක. ඔන්නෝම කතාවක් තමයි කවුද කියන්නේ හාඩි වයින්බර්ග් කියන මේ විද්‍යාඥයෝ දෙන්න පරීක්ෂණ කරලා විශාල ගහන ප්‍රමාණයක් අධ්‍යයනය කරලා ඒගොල්ලෝ මේක ඉදිරිපත් කරලා තියෙනවා මෙහෙම වෙනවයි කියලා පරිණාමය වෙන්නේ නැත්තම් ගහනයක්. හරි. ඒක වෙන්න ඕනේ. හැබැයි දැන් අපි දන්නවා ස්වභාවිකව තියෙන ගහනයක් ගොඩක් වෙලාවට පරිණාමය වෙන්නේ නැතුව තියෙන්නේ නැහනේ. පරිණාමය වෙනවනේ. නමුත් ඒගොල්ලෝ එහෙම ගහනයක් උපකල්පනය කරලා ඒගොල්ලෝ කියනවා මෙහෙම ගහනයක් තිබුණොත් මේක වෙන්නේ නැහැ කියලා. ඉතින් මේක අපිට වැදගත්. අපිට පරිණාමය වෙන ගහනයක් ගැන උනත් අධ්‍යයන කටයුතු කරන්න යම් තාක් දුරකට මේක ගොඩක් වටිනවා. ඒකයි අද වෙනකම්ම විද්‍යාඥයෝ මේක භාවිත කරන්නේ. ඉකොලොජි වල පාරිසරික විද්‍යාවේ ඒ ප්‍රවේණ විද්‍යාවේ හැම පැත්තකටම මේගොල්ලෝ ඉදිරිපත් කරන මූලධර්ම ගොඩක් භාවිත වෙනවා. හරි. ඒ අනුව ඔය සරල අර්ථය තමයි. කියන්නේ හඳුන්වීමක් වගේ මේකලේ කියන්නේ ගහන ප්‍රවේණයට සමතුලිතතා මූලධර්මයට හඳුන්වීමක් වගේ තමයි කරන්නේ. මේකදී අපි බලන්න ඕනේ ඊට පස්සේ මේගොල්ලෝ මෙහෙම මූලධර්මයක් ඉදිරිපත් කරලා ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා යම් යම් නියම ටිකක් හරි. ඔයගොල්ලෝ දැන් භෞතික විද්‍යාවගේ නියම ඒවා අහන්නේ නේද? මේකේ සූත්‍ර නියම ගැන කතා කරන්නේ නැහැ ජීව විද්‍යාව වැඩි. ඒ වගේ එක තැනක් තමයි සූත්‍ර හම්බ වෙන මෙතන. මෙතන කියන්නේ හාඩි වයින්බර්ග් සමතුලිතයේදී හරි. ඒ වෙන්නේ කොහොමද කියන එක අපි බලමු ඊළඟට. ඒ අනුව අපි මේකෙදී කතා කරන්න බලනවා මේ ගහන ප්‍රවේණයේදී මේ හාඩි වයින්බර්ග් විද්‍යාඥයෝ දෙපළ කොහොමද මේ ගහන ප්‍රවේණයට හාඩි වයින්බර්ග් සමතුලිතතා මූලධර්මය අනුව ඒගොල්ලෝ මොනවද ඉදිරිපත් කරපු නිගමනයන් සහ නියමයන් මොනවද කියන එක මෙතෙන්දී අපි සාකච්ඡා කරනවා. දැන් ඒකෙදී මේ විද්‍යාඥයෝ දෙන්න විශේෂ සූත්‍රයක් හරි සමීකරණයක් කියන්න පුළුවන් තත්ත්වයක් මේගොල්ලෝ නිරීක්ෂණය කරලා තියෙනවා. ඒක අපිට ලබා ගන්න පුළුවන්ද කියලා බලනවා අපි ඒ තත්ත්ව වලට අදාළ ගහනයක් සැලකීමට අරගෙන. හරි. එතනදී අපි ගන්න මේ ශාකය නැත්නම් මේ ලක්ෂණය ඔයගොල්ලන්ට හුරු ලක්ෂණයක් වෙන්න ඕනේ. මේ නම මතකද ඔයගොල්ලන්ට අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී අපිට හම්බුනේ හෙන්දිරික්කා ශාකය නේද? ඒකෙදී මොකද්ද වෙනවා කිව්වේ? රතු පාට මාල් සුදු පාට මාල් තියෙනවා. ඒකෙදී අතරමැදි ලක්ෂණ. ඒ කියන්නේ මේ වගේ රතු සුදු මාල් දෙකක් අතර බිහිවන ප්‍රජනිතය. ඒ කියන්නේ F1 ප්‍රජනිතය සියල්ලම රතු සුදු අතරමැදි වර්ණයක් වන රෝස් පැහැ දරනවා. රෝස් පැහැ දරපු අය අතර මුහුමකින් 1:2 එක අනුපාතයෙන් එනවා කවුද? රූපානුදර්ශ රතු එක්කෙනයි රෝස දෙන්නයි ආයේ සුදු එක්කෙනයි. මෙන්ඩල්ගේ අනුපාතය වෙනස් වෙච්ච අවස්ථාවක් නෙමේක. ඒක අපි මෙන්ඩල්ගේ අනුපාතය එක්කද අනුපාතය වෙනස් වෙලාද කියන එක නෙමෙයි මෙතන සලකන්නේ. මේ ගහන ප්‍රවේණයට අදාළව මෙයාලගේ ලක්ෂණය කොහොමද ඒ ඥාන සංඛ්‍යාතය ගමන් කරලා තියෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරලා තියෙන්නේ කොහොමද කියන එක මෙතෙන්දී අධ්‍යයනය කරනවා. ඒතර ප්‍රධාන වශයෙන් අපි ගන්න ඇලීල දෙක තමයි CR සහ CW. අපි ගන්නවා මෙහෙම මේ මිලර්ස් ජලපාත. හරි. ඒ කියන්නේ හෙන්ද්‍රික්කා ශාකයෙන් ශාක 500ක් තියෙන ගානක්. හරි ගස් 500ක් හරි. ගස් 500ක මල් වගාවක් අපි සලකනවා කියලා හිතන්නකො නේද? ඔයගොල්ලන්ගේ වලත් ඇතිනේ එහෙම නේද? අම්බලා එහෙම ලවනවනේ. හරි. එතකොට මෙහෙම සලකපුවාම අපිට මේකේ දෙනවා මෙහෙම දත්තයක්. ඒකේ තියෙන CR කියන ඇලීලේ මල් ගහණයටම අදාළව CR ඇලීලේ ගහන මේ සංඛ්‍යාතය. හරි. CR ඇලීලේ සංඛ්‍යාතය කොච්චරයි කියලාද? 0.8යි කියලා. ඔයාගේ එන්නේ කොහොමද ළමයි? දැන් මෙතනින් තියෙනවා ගස් 500ක්.
ගහකට අදාළව ගත්තාම එයාගේ හැමතිස්සෙම ඒ ලක්ෂණයක් තීරණය කරන්න අදාළ වන ඇලීල හැමතිස්සෙම කොහොමද තියෙන්නේ යුගල් වශයෙන්. තැනකදී දෙකකදී ඔක වෙනස් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි බොහෝ තැන්වල යම් ලක්ෂණයකට අදාළ ඇලීල තියෙන්නේ යුගල් වශයෙන්. ඒක මෙන්ඩල් කියපු දෙයක්නේ. ඒ අනුව CR ඇලීල, CW ඇලීලේ ගස් මේ ඇලීල දෙකම තියෙනවා. එතකොට ගහණය තුල ගත්තයින් පස්සේ ශාක 500ක් තියෙනවනේ. මල්වල ලක්ෂණය තීරණය කරන්න අදාළ ඇලීල කොච්චරක් තියෙනවද එහෙනම් මේ විදිහේ ගස් 500ක් තියෙනවා. ඒක දෙගුණ වෙන්න ඕනේ නේද? ඇයි? හැම ගහකම ඇලීල දෙක ගන්න තියෙනවනේ. එක්කෝ C කැපිටල් මෙහෙම CR වෙන්න පුළුවන් නේ. මෙහෙම ඇලීල දෙකක් තියෙන්න පුළුවන්. ඒතර මේ ගහේ හැම සෛලයකම තියෙන මේ සංයුතිය. ආපහු තව ගහක තියෙන්න පුළුවන් රෝස පාට මල් ඇදින ගහක CW කියන සංයුතිය. එතකොට ඒකේ හැම සෛලයකම ඔය දෙකම තියෙනවා. ඒ අනුව ගහක් ගත්තාම එයාත් සතුව මේ ඇලීල දෙක ගන්න තියෙනවානේ. යුගල් වශයෙන් මේ ඇලීල තියෙනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් සංඛ්‍යාතය ගන්නකොට දෙගුණ වෙනවා. ඒ අනුව මුළු ඇලීල කීයක් තියෙනවා කියලාද? 1000ක් තියෙනවා කියලා. ඇලීල 1000. ගස් 500ක් නම් ඇලීල 1000ක් එතන නියෝජනය වෙනවා. එතකොට CR ඇලීලේ සංඛ්‍යාතය අපි ගන්න කොහොමද? සංඛ්‍යාතය කියන එක අපි අර කලින් සූත්‍රයකක් දැම්මේ. මුළු ඇලීල සංඛ්‍යාවෙන් අපි සලකන ලද ඇලීලයට දරන ඇලීලේ මුළු ඇලීල වලට දරන අනුපාතය. ඒකනේ සංඛ්‍යාතය කියන්නේ. ඒතර අපි සලකන්නේ CR ඇලීලෙන් කොච්චරක් තියෙනවද කියන එක. එහෙනම් එතන දශම 8ක් තියෙනවා කියලා කියන්නේ එයාගෙන් කොච්චරක් තිබිලාද? 800ක් නේ. මුළු ඇලීල 1000. එහෙනම් මුළු ඇලීල 1000න් CR කියන ඇලීලේ 800ක් තිබිලා. එහෙමනේ දශම 8 එන්නේ. 8 බෙදීම 10 0.8යි. එතකොට අපිට නිකම්ම එනවා CW ඇලීලේ සංඛ්‍යාතය 0.2යි කියලා. හරි. ඒක වෙන්නේ කොහොමද? 1000න් ඉතුරු ඇලීල 200. යනවා 1.2 වෙනවනේ. මේක අපි නම් කරනවා. මේක ප්‍රමුඛ ඇලීලෙන් සාමාන්‍ය ප්‍රමුඛ ඇලීලය කියලා අපි කියන්නේ නැහැ. නමුත් දල වශයෙන් අපිට පොදුවේ දැන් මේකේ හැම එකටම අදාළ මේකට අදාළව ප්‍රමුඛ ඇලීලයක් අපි නොසලකුවත් පොදුවේ අනිත් ලක්ෂණ වලටත් අදාළව ගත්තාම රතු පාට ප්‍රමුඛයි කියලා අපි ගත්තොත් එයා ප්‍රමුඛ ඇලීලේ සංඛ්‍යාතය වෙනවා. සිම්පල් ඒ කියන්නේ W කියන ඇලීලේ නිලින ඇලීලේ කියලා ඉතලා එයාව අපි නම් කරනවා Q කියලා. ඒ කියන්නේ සංඛ්‍යාතයට දාන්න පුළුවන් කෙටි පදයක්. අපිට හැමතැනම සංඛ්‍යාතය කියලා ලියන්න බැරි හින්දා මේ ලක්ෂණ CR CW ට අදාළව CR ට අදාළව P ඒකේ සංඛ්‍යාතය ලියන්න ඕන නම් කොහෙද හරි P දානවා අරගේ සංඛ්‍යාතය ලියන්න ඕන නම් Q දානවා. එච්චරයි. ඒක වෙන දෙයක් නෑ. හරි. හරි. ඒ අනුව දැන් කොහොම ජීවීන් ඉන්නකොට මේ ජීවීන් මොනව කරනවද? ජන්මාණු හදනවා. මේගොල්ලන් ඉදිරි පරම්පරාවක් යන්න එපායි. ජන්මාණු හදනකොට හැමතිස්සෙම ඒවා අහඹු ලෙස ඇලීල වෙන් වෙලා ජන්මාණු වලට ගමන් කරනවා. හරි. පැහැදිලිද? ඒ කියන්නේ ඇලීල 1000ක් තියෙනවා නම් ඒකෙන් නව පරම්පරාවක් ඇති වුණා නම් ඒ ජීවීන් තුල මොකක් වෙනවද? ඔය ඇලීල 1000න් අහඹු ලෙස තමයි ඇලීල සංයෝජනය වෙන්නේ. ඒ කියන්නේ එයාලගේ ජන්මාණු වල තියෙන ආකාරය අනුව. ඒ කියන්නේ මේ ජීවීන් ජන්මාණු හදනවා. ඒතර ඒ ජන්මාණු ගමන් කරනවා. ඒතර ජන්මාණු ගමන් කරන්නේ අනිවාර්යයෙන්ම මේ විදිහටමනේ. එන ගමන් කරන ජන්මාණු වල. ඒ කියන්නේ මෙතනින් CR ඇලීලේ දරන ජන්මාණු වල සංඛ්‍යාතයත් අපිට ඕන නම් 0.8යි කියලා ගන්න පුළුවන්. පැහැදිලිද ඒක? කියපු කතාව. හරි. මේ කට්ටියමනේ දැන් මේ 800ක් තියෙනවා නම් ඇලීල ඔය 800ම අනිවාර්යෙන් ජන්මාණු වල ඉන්නවනේ. එක්ක ඩිම්බ වෙන්න පුළුවන් නැත්නම් ශුක්‍රාණු වෙන්න පුළුවන්. ආමු ලෙස ඔය මොනවයන් හරි ජන්මාණු වල අනිවාර්යෙන් මේ 800 දෙනාම ඉන්නවනේ. කොහෙවත් නැතුව යන්නේ මේ ඉන්න 200 අනිවාර්යෙන්ම කොහේ හරි ශුක්‍රාණු හෝ ඩිම්බ කියන ඒ ජන්මාණු වල ඉන්නවා. එතකොට මේ පරම්පරාවෙන් හදන මේ ගස් 500න් හදන ජන්මාණු වල මේ විදිහට අපිට දකින්න පුළුවන් වෙනවා සංඛ්‍යාතය. හරි. කොහොම හරි සංඛ්‍යාතයක්. අපි බලන්නේ එතනදී P ලක්ෂණ P ඇලීලේ මිසක් මෙතන ශුක්‍රාණුද ඩිම්බද කියලා අපිට තීරණය කරන්න බෑ. හැබැයි මොනවට හරි අදාළ වන P කියන ලක්ෂණය ඇලීලේ යනවා. ඊට පස්සේ මේවා ගිහිල්ලා කොහොමද සංයෝජනය වෙන්නේ? ඒත් අහඹු ලෙස.
හරි. ඒතර අහඹු ලෙස සංයෝජනය වෙන අවස්ථාව පොඩ්ඩක් අඳිනවා. ඕනනම් අපිට සටහනක් අර රේඛා සටහනක් විදිහට ඇඳලත් ගන්න පුළුවන්. නැත්නම් පණ චතුරස්‍රයක දාන්නත් පුළුවන්. අපි පණ චතුරස්‍රයක දැම්මොත් දැන් මෙතන අපිට ප්‍රතිශතයක් විදිහට දාන්නත් පුළුවන්. සංඛ්‍යාතයක් විදිහට දාන්නත් පුළුවන්. ප්‍රතිශතයක් විදිහට දානවා නම් 0.8 ප්‍රතිශතයක් විදිහට දානවා නම් 100ට 100 වැඩි ගණනේ තියෙන 80. මේව ප්‍රතිශතයක් විදිහට දානවා නම් 120. සංඛ්‍යාත විදිහට දැම්ම කියලා ගැටලුවක් නැහැ. හරි වැරදි නැහැ. හරි. ඊට පස්සේ මෙතනින් මම ටිකක් ගන්නවා මෙහාට. කලින් ටික දැන් මතකයි නේද? මෙතනින් ගන්නවා මම පණ චතුරස්‍රයක්. ඒකෙදි එක පැත්තකට මම දානවා ශුක්‍රාණු. ඒ කියන්නේ පුරුෂ පාර්ශවයේ මේ පැත්තට දානවා එකකින් එන ජන්මාණු. ඒ කියන්නේ CW නේද? ඔව් CR CW වල සංඛ්‍යාත නැත්නම් ප්‍රතිශත අගයන් හරි. CW වැලීලේ ඊට පස්සේ CR මෙතනට දාමුකෝ CR CW ඔය විදිහට. ඊට පස්සේ මේ පැත්තෙන් ඩිම්බ වලට අදාළව CR CW මේ ජන්මාණුනේ. මේ ඇවිල්ලා ජන්මාණු. මේ දෙන්න හරි. ජන්මාණු වල තියෙන ඇලීලයක් මම එතනම සඳහන් කරලා තියෙනවා R ද W ද කියලා මේ තියෙන්නේ. එතන මට මෙතෙන් සඳහන් කරන්න පුළුවන් මේවැස් ප්‍රතිශතයක් විදිහට ගත්තාම CR කොච්චරක් තියෙනවද ප්‍රතිශතයක් විදිහට 80ක්. මෙයා කොච්චරක් තියෙනවද ප්‍රතිශතයක් විදිහට ගත්තාම 20ක්. මෙතනත් ඒ විදිහමනේ. මෙතන ගන්න දැන් 180 ගානේ වැඩි වෙනව නෙමේ සම්භාවිතාවනේ. ඩිම්බ වලටත් ඒ සම්භාවිතාවයේ හිමි, ශුක්‍රාණු වලටත් ඒ සම්භාවිතාවයේ හිමි. ඒ අනුව ඔය විදිහට 180ක් 120ක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? මෙයාලා දැන් ඇති වෙන්න පුළුවන් ආකාර අහඹු ලෙස සංසේචනය වෙන්නේ. ඔය අපි අර අඳිනම chart එක හරි මේකම තමයි හරි ඔය. ජීවීන් දෙන්නෙක් ඉන්නවා මෙහෙම විෂමයෝගී ජීවීන් දෙන්නෙක් මේ විදිහට හිතුවොත් මේ දෙන්නෙක් අතර මොමුම වෙන දෙයක් නෙමෙයි අමුතු දෙයක් නෙමෙයි උතන කරලා තියෙන්නේ හරි. ඉතින් මෙයාලගෙන් ජන්මාණුවෙන් එනවා CR CW කියලා. හරි මෙයාලගෙන් CR CW කියලා වෙන් වෙනවා. ඒ අතර මොකක් වෙනවද මෙහෙම මොමුමක් වෙනවා. ඒකම තමයි මේ පණ චතුරස්‍රය අපි දාන්නේ ලේසියට. හරි. මෙතන අර ඉදි ගහන්න ඒවත් නැහැ පණ චතුරස්‍රය පැහැදිලිනේ. ඒ නිසා දැන් මේ පැත්තෙන් ගත්තාම අපිට මේ ප්‍රතිශතය ටිකක් අමාරුයි හසුරවන්න. ඒ කියන්නේ මේ ලොකු ගණන් එනවනේ. මේක දශම වලින් දැම්මම නම් තව ලේසියි. හරි. පොතේ දැන් ඔයගොල්ලෝ නෝට් එකේ තියෙන මේ විදිහට නිසා තමයි මම පැහැදිලි කිරීමට මේක ගත්තේ. හරි. 80යි 120යි කියලා ඒ ප්‍රතිශත වලින් මේගොල්ලෝ දාලා තියෙන්නේ කමක් නැහැ. හරි කොහොම හරි ගමු. දැන් මෙහෙම වැඩි කරපුවම එනවා 80 වැඩි කිරීම 80 පල්ලෙහෙන් 100 වැඩි කිරීම 100 කියලා. කොහොමද එන්නේ? මේක අපිට සුළු කරන්න පුළුවන් 100ට අගයකින් 64 බෙදීම 100. ඒ කියන්නේ 164ක් නේ කියලා නේ 164ක් වෙනවා. මෙන්න මේ ප්‍රමුඛ සමයුග්මනේ. ඒ කියන්නේ ප්‍රමුඛ සමයුග්ම කට්ටිය ඇති වෙන්න පුළුවන් සම්භාවිතාව මේ ආවේ. ඊට පස්සේ විෂමයෝගී කට්ටිය ඇති වෙන්න පුළුවන් සම්භාවිතාව බලමු. එතකොට 80යි 120යි. අර විදිහටම බිඳු කැපිලා ගියායින් පස්සේ 16යි නේ. CR CW. ඊට පස්සේ මෙතනින් ආපහු CR CW එකක් එනවා. එතන 120යි 80යි වුණාම 8 වරක් 2 16යි නිසා CR CW වලට 16ක් එනවා ප්‍රතිශතයේ විදිහට ගත්තොත්. මෙතනදී 120යි 120යි වැඩි වෙන්නේ. ඒ අනුව 400 බෙදීම 10 නේ. එතකොට 4 බෙදීම ඔව් 104යි නේද? එහෙමනේ. මම අපුවම මේකට මේක ගියාම එතකොට 4යි 4 බෙදීම 100. يعني 0.04 එන 4 බෙදීම 100 104යි හරි. CW
කියන ඔන්න ඔය ඇලීල සංයුතිය මේ විදිහට එනවා. දැන් හරි. මේකම ඔයගොල්ලන්ට පැහැදිලිව ගන්න පුළුවන්. පැහැදිලිව මම කියන එක 80 බෙදීම 100 කියන අගය ගන්නවා. ඒ කියන්නේ 0.0 එතකොට එන්නේ. 0.0 වැඩි කරාම 0.64. දෙකම එකයි හරි. වෙනසක් නැහැ හරි. දෙකම එකයි. හරි. දැන් අපිට අගයන් ටිකක් මෙතෙන්දී ඇවිල්ලා තියෙනවා. අපි මොකක්ද දැන් මේ කරගෙන යන්නේ? අර විදිය ශාක තිබුණා මොනවද? හෙන්දිරික්ක ශාක. ඒතර මේ හෙන්දිරික්ක ශාකයක තියෙන ගහණයකින් කොච්චරක ගහණයකින්ද? ගස් 500ක ගහණයක් තිබුණා. ඒ ගස් 500ක ගහණයෙන් එයා මොකද්ද කරේ? එයා ලබා ගත්තා එක්තරා ප්‍රජනිතයක්. ඒක නිරීක්ෂණයක් අපිට දීලා තිබ්බා. මොකද්ද? CR ඇලීලය ඒ ප්‍රජනිතය තුල කොච්චර සංඛ්‍යාතයකින් තියෙනවද කියන එක. ඒක 0.8ක. ඒ කියන්නේ 1000න් 800ක්. අපි දන්නවා කොහොමද මේ 500ක් තිබ්බනම් අපි ගත්ත රූපාන්තරශය ඒවැ දෙගුණය විදිහට වෙනවා ඇලීම. ඒ අනුව එතන 100න් 1000න් 800ක්. ඒ කියන්නේ 0.8ක ඇලීල සංඛ්‍යාතයක් තිබුණා CR වලට. CW වලට 0.2ක සංඛ්‍යාතයක් තිබුණා. ඒ අනුව ඒවැන් ඊට පස්සේ ජන්මාණු හදන සංඛ්‍යාතකයන් නැත්නම් සම්භාවිතාවය ගත්තත් ඒත් ඒ විදිහටම යනවා. මොකද ගහණයක් තුල අහමු ලෙස ජන්මාණු ජනනය සිද්ධ වෙනවා. ඒතකොට ඩිම්බ වලට අනිවාර්යයෙන්ම අර CR ඇලීලේ ඒ 800ම යනවා ඩිම්බ හා ශුක්‍රාණු වලට. අර 200 අනිවාර්යයෙන්ම ඒවත් ඒ 200ම යනවා. ඩිම්බ 200කට ඩිම්බ හෝ ශුක්‍රාණු 200කට යනවා. ඒතර අපිට මේ මත පදනම් කරගෙන එතනින් ඉස්සරහට ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ජන්මාණු සංයෝජනය වෙන්නේ කොහොමද කියන එක. ඒකත් අහමු ලෙස සංයෝජනය වෙන නිසා අපිට ගන්න පුළුවන් මේ විදිහට වැඩි කිරීමෙන්. මේ වැඩි කිරීම මතකද ගුණ කිරීමේ නියතය කියලා කිව්වේ? මතකද ඒවා සම්භාවිතාව මෙන්ඩලීය හා සම්භාවිතා නියම වලදී අපි කතා කරා ගුණ කිරීමේ නියමය කියලා එකක්. ඒකෙදි මොකක්ද කිව්වේ? සමගාමී වන සිදුවීම් නේ. එකිනෙක එක හා සමාන්තරව සමගාමීව සිද්ධ වෙන සිදුවීම් වල සම්භාවිතාව හොයන්න අපිට පුළුවන් කිව්වා ඒ එකේ සම්භාවිතාව එක් සිදුවීමේ සම්භාවිතාවයන් ගුණ කිරීමෙන්. ඒතර ඔය ගුණ කරලා තියෙන්නේ. ඒතර ඔතන 80 බෙදීම 100ට වඩා නේද? ඒකෙන් ලැබිච්ච ප්‍රතිඵලය අඩුයි. හරි. ඔය ගුණ කිරීමෙන් ආපු එක. ඒ කියන්නේ මේක මම පෙන්නුවා. මෙතනින් මම 0.8 කියන එක ගන්නම්කෝ. හරිද? ඒතර 0.8 වැඩි කිරීම 0.8 කියන්නේ 0.64. ඒතර පැහැදිලිව පේනවා නේද මේ දෙකේ වෙනසක්? ලොකු වගේ තියෙන්නේ මෙයාට. ඒතර ගුණ කරගෙන පස්සේ ඒකේ වෙන්න පුළුවන් සම්භාවිතාව අඩු වෙන එකයි වෙන්නේ. හරි. කෙසේ හෝ ඒ ප්‍රවේණි දර්ශය ලැබෙන්න පුළුවන් අපි හොයාගෙන තියෙනවා යම් කිසි සම්භාවිතාවයක්. හරි. ඒ අනුව මේ දක්වා ඔයගලන්ට පැහැදිලි ඇති. ඊට පස්සේ අපි බලන්න යන්නේ මේකෙන් කොහොමද අපේ අර ගහන ප්‍රවේණියට මේක සම්බන්ධ කරගන්නේ කොහොමද කියන්නේ. මේකේ අනුපාතය හදාගන්න. දැන් බලන්න ඔයගලන්ට මේක නිරීක්ෂණය කළොත් හොඳ පරිස්සමෙන් නිරීක්ෂණය කළොත් පේනවා මෙතන මේ ඇවිල්ලා තියෙන්නේ මොකක්ද ඇත්තටම? සංඛ්‍යාතය මේ අගයන් විදිහට මේක ගත්තොත් අපිට මෙයාගේ සංඛ්‍යාතයෙන් ගත්තොත් හරි මේ සංඛ්‍යාතය අපිට කෙලින්ම දාන්න පුළුවන් නේ ඔක. මේ ඇවිල්ලා තියෙන සම්භාව ප්‍රතිශත විදිහට අරන් තියෙන අපි සම්භාවිතාවයනේ. ඒතර මේකම අපිට මෙතන සංඛ්‍යාතය කියලා ගත්තොත්. ඒ කියන්නේ 0.8. මෙතන 0.8 වෙනවා සංඛ්‍යාතය විදිහට ගත්තා නම්. එතකොට මෙතන සංඛ්‍යාතය වෙනවා සංඛ්‍යාතය වෙනවා 0.6.4. දශම ස්ථාන දෙකකට නෙන්නේ. අනිත් තැන් වලත් එහෙමයි මෙතන 0.2 මෙතන 0.2 විදිහට සංඛ්‍යාතකයන් ගත්තොත් ඒ වෑදි වෙලා තියෙන්නේ මොකද්ද? මෙතන 0.16 වෙලා තියෙනවා මෙතන 0.16 වෙලා තියෙනවා මෙතෙන්දි 0.04 මෙන්න මේ කියන සංඛ්‍යාත අගය. ඒ දිහත් පොඩ්ඩක් අවධානය ගන්නකො. ප්‍රතිශත අගයන් විදිහට අපි හෙව්වා ඊට පස්සේ සංඛ්‍යාත අගයනොත් ඔය විදිහට දාගන්නවා. සංඛ්‍යාත අගයන් එක්ක ගත්තාම අපිට ලේසි නිසා ටිකක් හරි අපේ නියමයට යන්න. මේ කැපිටල් R ඒ කියන්නේ ප්‍රමුඛයි කියලා අපි හිතාගත්තු එක අපිට කියන්න පුළුවන් P කියලා නේ. ප්‍රමුඛයි කියන එක අපිට කියන්න පුළුවන් P කියලා. ඒ කියන්නේ මේ 0.8 වලට එන සංඛ්‍යාතය මොකද්ද P. 0.2 එකට එන එක Q. මම මේ අයින් ටික මකනවා හරි. ඒක අවශ්‍ය නැහැ නේද? හරි. ඊට පස්සේ මේ පැත්තෙත් එහෙමයි මේ කියන්නේ P කියන්නේ.
මේ කියන්නේ q ගැන. හරි. එයාම බලන්න මෙන්න මේ අවස්ථාවදී මෙතන 0.64 ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ වර්ගය නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. නේද? 0.8 වැඩි කිරීම 0.8. දැන් මේ CR කියන ප්‍රවේණදර්ශය ලැබෙන්න පුළුවන් ප්‍රමුඛ ප්‍රවේණදර්ශය ලැබෙන්න පුළුවන් සංඛ්‍යාතය තමයි අපි මේ හොයන්නේ. මේක සමාන වෙලා තියෙනවා මෙන්න මේ අගයට. මෙන්න මේ අගයට මේක සමාන වෙලා තියෙනවානේ. එතකොට වෙන විදිහකින් මේ 0.8 කියන එක අපිට නිර්මාණය කරන්න පුළුවන් මෙතන 0.8 වැඩි කිරීම 0.8 කියන්නේ p වැඩි කිරීම p කියලා. එතකොට සමානයි මොකද්ද? p වර්ගය. හරිනේ. ඊට පස්සේ අපි මෙතෙන්දිම තව අගයකට ගන්නවා මෙයාට. CW දිහා බලලා එයාගේ කොහොමද ඇවිල්ලා තියෙන්නේ 0.2 වැඩි කිරීම 0.2. ඒ කියන්නේ 0.04. ඒක අපිට ගන්න පුළුවන් q වැඩි කිරීම q සමානයි q වර්ගය කියන. කොහොම අපිට අවස්ථා දෙකක් ගන්න පුළුවන්. එතෙන් දැන් පැහැදිලිද කියලා මම හිතනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙහෙමයි. ඊට පස්සේ මෙතන තව අපි ගත්තේ නැති එකක් තියෙනවනේ. ඒ ගත්තේ නැත්තේ කවුද? මෙයා. CW ඇතෙන්න පුළුවන් සංඛ්‍යාතය. CW. මෙන්න මේ ප්‍රවේණදර්ශය කොහොමද හැදෙන්නේ කියන එක බලන්න ගියාම ඒක මෙහෙමයි. දැන් ඒක ಗುಣ කිරීමක් වෙලා එක තැනක මේ 0.2 නේ. 0.2 වැඩි වෙලා තැන් දෙකකදී. ඔය තැන් දෙක පොඩ්ඩක් බලන්න මම මේ කියන කතාවට අනුව හරිද? ඔය තැන් දෙක පොඩ්ඩක් බලන්න. දැන් මේක අපිට ඕන වෙනම නම් කරන්නත් පුළුවන් PQ අනුව 0.2 කියන්නේ Q 8 කියන්නේ P මෙතන IQ වැඩි කිරීම P. ඔහොම නෙවිලා තියෙන්නේ. මේ සිදුවීම මම මේ විදිහට කියනවා ටිකක් වෙනස් විදිහකට. මේ අවස්ථාව බලන්න මෙතන වෙලා තියෙන්නේ ඩිම්බය W ඇලීලේ දැරීමත් ශුක්‍රාණුව R ඇලීලේ දැරීමත් කියන සිදුවීම නේද මෙතන වෙලා තියෙන්නේ. ආයි මම කියනවා ඩිම්බය W ඇලීලේ දැරීමත් ශුක්‍රාණුව R ඇලීලේ දැරීම. මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? එතන වෙලා තියෙන්නේ ශුක්‍රාණුව W ඇලීලේ දැරීමත් ඩිම්බය R ඇලීලේ දැරීමත්. හරි නේද කිව්වා? ඩිම්බය R ඇලීලේ දැරීමත් ශුක්‍රාණුව අන්න දැන් එතන ඒ සිදුවීම කියද්දී ඕගොල්ලන්ට එකක් මතක් වෙන්න ඕනේ අපි සම්භාවිතා නියම දාපු අවස්ථාවේදී කිව්වා එකම සිදුවීමක් වෙනවා මාර්ග කිහිපයකින්. මේ වගේ තැන් වලට අපිට පුළුවන් ආකලන නීතිය දාන්න. දැන් මේ තියෙන මේ වගේ සිදුවීම් දෙකක්. මේ දෙක සංයෝජනය වෙන එක අපිට ගුණ කිරීමේ නීතියට යන්නේ. එක සමගාමීව සිදුවන ඒවානේ. නමුත් මේ ක්‍රියාවලියයි ගත්තාම මේ දෙක එකිනෙකින් වෙනස් මාර්ග දෙකකින් එකම තැනකට එන සිදුවීමක්. මොකක්ද එකම තැන? ජන්මානුව W හෝ R ඇලීලේ දැරීම කියන තැන. එයාම මේ සිදුවීම් දෙක අපිට පුළුවන් එකතු කරන්න. හරිනේ. එතකොට මෙතනින් එනවා අගයක් 1.16 නේද? එහෙම නෙමෙයි. මෙතනින් එනවා 0.16 කියලා. ඒ අනුව ඒකේ උත්තරය වෙනවා 0.32. 10 එකතු කිරීමක් නෙවෙන්නේ. ඒ අනුව. ඒ කියන්නේ මෙතන QP ධන QP සංකේත වලින් එකතු කරලා ඔක මොකද්ද 2යි QP නැත්නම් PQ මාරු කරන්න පුළුවන් නේ 2යි PQ xy එකතු කිරීම xy 2යි xy නේ ඔය xy වර්ගය වෙන්නේ නැහැ ඔන්න ඔය සරල ගණිතය තමයි ඔය මේකෙන් පැහැදිලි කරගත්තේ. ඒ කියන්නේ මේ අපිට ලැබිච්ච ජන්මාන වලින් හම්බෙච්ච ප්‍රේණිදර්ශ වලට අදාළව අපි කරා සංඛ්‍යාත ටික ගලපගත්ත එක. ඔය කරේ හරි. මේ ලැබිච්ච ප්‍රේණිදර්ශ වලට අදාළව සංඛ්‍යාත ටික ගලපගත්තා. ඒතර අපිට හම්බෙලා තියෙනවා p වර්ගය ඇවිල්ලා තියෙනවා q වර්ගය ඇවිල්ලා තියෙනවා 2යි pq කියලා අගයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ අගයන් ටික. මේ මොනවද මේ අපිට මෙයා නම් කරන්න පුළුවන් මේ ගහණය තුල ප්‍රජානිතය ලැබෙන කාගේ අනුපාතයේද සමයුග්මක ප්‍රමුඛ ජීවීන්ගේ මොකක් කියලාද සංඛ්‍යාතය කියලා. පැහැදිලිද? ඒකේ ගැටලුවක් මොකුත් නැහැ නේද? සමයුග්මයෙන් මෙතන කෙලින්ම සමයුග්ම ප්‍රමුඛ. අපි R කියලා මෙතන අසම්පූර්ණ ප්‍රමුඛතාවට අදාළ එකක් ඒක හරියි. P ප්‍රමුඛ කට්ටියක් කියලා හිතුවොත් එයාට අදාළව P වර්ගය. මේ මොකද්ද? සමයුග්මක නිලීන. සමයුග්මක
නිලීන ජීවීන්ගේ සංඛ්‍යාතය. තමයි මොකක් කියන්නේද? Q වර්ගය කියලා කියන්නේ. 2pq කියලා අගයෙන් අපි ගන්නෙ මොකද්ද? විෂම යුග්මකයන්ගේ සංඛ්‍යාතය. අන්න ඒ අගයන් තුනත් අපි හඳුන්වා ගත්තා මොනවටද ඒවා අදාළ වෙන්නේ කියලා. හරිනේ. දැන් වෙනවා අපි අවසානයේ හාඩි වයින්බර්ග් කිව්වේ මොකද්ද කියලා බලන්න. හාඩි වයින්බර්ග් කියන ඔය සියල්ලම අරගෙන මෙහෙම කතාවක් p වර්ගය ධන 2pq p වර්ගය ධන 2pq ධන q වර්ගය සමාන වෙනවා 1ට. මෙන්න තියෙනවා ගහන ප්‍රවේණී හාඩි වයින්බර්ග් සමතුලිතතාවයෙන් අපි ගන්න අවසාන සමීකරණය. එහෙනම් ගහනයක් යම් ගහනයක් හාඩි වයින්බර්ග් සමතුලිතතාවයට අදාළ වෙම නැත්නම් පරිණාමය නොවන විටකදී මොකක් වෙනවද? මෙන්න මේ නියමය පිළිපදිනවා. මේ සමීකරණය පිළිපදිනවා කියලා අරගෙන අපිට අපේ ගණනය කිරීම කරගන්න පුළුවන්. ඒ වගේම ඔකට අවශ්‍ය වෙන තව සමීකරණයක් තමයි ඒක මම මෙතනින් ලියන්නම්. p ධන q සමානයි 1යි කියලා. මේක සරල දෙයක් හරි. දැන් මේ හිතන්නකො. මෙතන පොඩ්ඩක් මම අයින් කරනවා. p ධන q සමානයි 1 වෙන්න කොහොමද? දැන් අපි හිතන්නකො ගාණයක් තියෙනවා. ඕක අපි අයින් කරලා නෑ මේකම ගමුකෝ. cr කියලා එක ශාකයක් තියෙනවා. cr cw කියලා තව ශාකයක් තියෙනවා. cw කියලා තව ශාකයක් තියෙනවා. එතන මේ ශාක තුනේ ඇලීලා කීයක් තියෙනවද? ඔක්කොම අරලා 6ක් තියෙනවා. එතන අපිට පුළුවන් p කියන්නේ මොකද්ද? ප්‍රමුඛ ඇලීලේ සංඛ්‍යාතය. එහෙනම් ප්‍රමුඛ ඇලීලේ සංඛ්‍යාත කියන්නේ මුළු ඇලීල ගන්න 6යි. මට ඕනේ cr වල සංඛ්‍යාතය. ප්‍රමුඛ ඇලීල ගන්න 6යි. r ඇලීල කීය? 2යි 2යි 3යි. 6න් 3යි කියන්නේ 2න් 1යි. ඒ කියන්නේ 0.5යි. ඊට පස්සේ මේ ගහණය තුල මේ ශාක තුනේ ගහණය තුල මෙතන මට ඕනේ CW ගේ සංඛ්‍යාතය හොයන්න. එහෙමනම් මොකද වෙන්නේ? එයා 6න් එයා 3යි. එයානෝ 0.5යි. එයානෝ 0.5 කීයද? 1යි. ඒකනේ මේ කිව්වේ p ධන q සමානයි. දැන් මෙයා මට p කියලා නම් කරන්න පුළුවන්. මෙයාට q කියලා. සංඛ්‍යාතය කිව්වොත් එයා කියන්නේ. ඒතකොට සංඛ්‍යාත දෙකේ එකතුව හැම වෙලාවෙම එකක් වෙනවා. ඒක හරි. ඒක ගැටලුවක් නෑ. මේක තමයි අපි ටිකක් හොයාගන්න ඕනේ. සාධකය. එතකොට මේ සමීකරණ දෙකෙන් ඔයාලට ගහන ප්‍රවේණීයන ගැටලු විසඳන්න පුළුවන් වෙනවා. එතකොට මේකේ ගැටලු සමහරක් ගැටලු තියෙනවා. පේපර්ස් වල ඇවිල්ලා වරින් වර හරි හැම අවුරුද්දෙම අපිට කියන්න බෑ එනවායි කියලා. නමුත් එහෙම එන්න පුළුවන්. හරි මෙහෙම දෙනවා. ඒ කියන්නේ ගහණයක ඉන්න ජීවීන්ගේ කියනවා ඔයගොල්ලන්ට නිලීන මේ ඇලීලේ සංඛ්‍යාතය මෙච්චරයි. එහෙනම් ඔයාලා ප්‍රමුඛ ඇලීලේ සංඛ්‍යාතය හොයන්න කියලා. එහෙම එනවා. එහෙම આવොත් ලේසි කෙලින්ම මේකට දැම්මම එකට එකෙන් අඩු කරා හෙව්වා. තව සමහරක් වෙලාවට එනවා යම් ගහණයක විෂම යුග්මකයන්ගේ ප්‍රතිශතය මෙන්න මේකයි කියලා. හරි යම් ගහණයක විෂම යුග්මකයන්ගේ සංඛ්‍යාතය මේ අගය කියලා දෙනවා ඕගොල්ලන්ට. කරා මේක කෙලින්ම වලට දාන්න පුළුවන් මෙතෙන්. සෝරි මෙතෙන්ට. මෙතෙන්ද විෂම යුග්මකයන් කියව මෙතෙන්ට හරි. නැත්නම් වලට දෙනවා යම් ගහණයක නිලීන ඇලීලයක නිලීන ජීවීන්ගේ සංඛ්‍යාතය කියලා දැම්මොත් වලට මෙතෙන්ට දාලා කෙලින්ම ගන්න පුළුවන් ඒ ආදේශයන් හරි. කොහොමද අහන්නේ? නිලීන ඇලීලේ සංඛ්‍යාතය දෙනවා. දීලා අහනවා විෂම යුග්මකයන්ගේ සංඛ්‍යාතය කොහොමද කියලා. අන් එහෙම වුණත් අර කොහොම යනවනේ. නිලීන ඇලීලේ සංඛ්‍යාතය දන්නවා. එතකොට ඒකෙන් ඔයා p හොයා ගන්නවා. එතකොට ඒක මෙතෙන්ට ආදේශ කළා 2p කියන විෂම යුග්මකයන්ගේ සංඛ්‍යාතය. ඒක p ට දන්නවා, q ට දන්නවා. ඒක 2pq සමානයි මේ අගය කියලා දානවා. ඒ විදිහට අපිට ක්‍රියාකාරකම් කරන්න පුළුවන් විවිධ ක්‍රියාකාරකම් ගහන ප්‍රවේණිය ඔය සමීකරණය භාවිතා කරලා. හරි. ඒකට මේකේ පැහැදිලි කිරීම ඔයගොල්ලෝ පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඔය උදාහරණෙත් එක්කලා බැරි වෙලාවට රචනා ප්‍රශ්නයක් වගේ ආවොත් මේ විදිහේ පණ චතුරස්‍රයක් ගහලා මේවා පෙන්වන්න ඕනේ, හඳුන්වන්න ඕනේ. ඊට පස්සේ අවසානයේදී ඒ ලක්ෂණයට අදාළව, ඒ කියන්නේ සංඛ්‍යාත අගයන්ට අදාළව p වර්ගය ගන්න හැටි, q වර්ගය ඊට පස්සේ 2pq ගන්න හැටි මේවා අර මම කියන්නේ මේවා විස්තර කරද්දී කියනවනේ ගුණ කිරීමේ නියමයට අනුව එහෙම කියලා ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ඒවා හරි. හිතේ තියන් හිටියට වැඩක් නැහැ. මේ මෙතන ගත්තේ ගුණ කිරීමේ නියමයට අනුවනේ ජන්මාණු එකතු වීම සංසේචනය ආම්ල ලෙස සිදුවන නිසා ගුණ කිරීමේ නියමයට අනුව කියලා මේ ටික ලියනවා. මෙතෙන්දි කියනවා අර වෙනස් මාර්ග දෙකකින්. ඒ කියන්නේ එකිනෙක සමගාමී නොවන ක්‍රියාවල නෙවෙයි. එකම සිදුවීමක් වෙන්න බලපාන ක්‍රියාවලි නිසා මේක ආකලන නීතියෙන් එකතු කරලා එයාගේ ගන්නවා කියනවා. එහෙම කියලා
ඒක විස්තර කරලා ඔය සමීකරණය හාඩි-වයින්බර්ග් පෙන්නලා තියෙනවා කියන එක අවසානයේ කියන්න ඕනේ. එම විස්තර කිරීමක් ආවොත් බොහෝ විට එහෙම එන එකක් නැහැ. මේකෙන් ගොඩක් වෙලාවට එන්නේ ගැටලු. ගැටලුව ආවම ඉතින් ලේසියි ඔය ලොකු දෙයක් කරන්න නැහැ කොහොමද? හරි. ඊට පස්සේ ඊළඟ කොටස විදිහට අපි බලනවා මේ ගහනයක් හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයේ තියෙන ඕනි කරන අවශ්‍යතාවය. දැන් අපි ගොඩක් කතා කියවන මෙහෙම වෙනවා කියලා එහෙනම් ඔය ගහණයක තියෙන්න ඕනේ ලක්ෂණ තියෙනවා. හරි. හැම ගහණයක්ම අපිට කියන්න බෑ මෙහෙම p වර්ගය 2pq දාන q වර්ගයට යනවා කියලා. එහෙනම් මෙහෙම ගහණයක දල වශයෙන් ආසන්න වශයෙන් හරි මේ ලක්ෂණ මේ ගොල්ල දීලා තියෙන කන්ඩිෂන්ස් ටික තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි විකෘති හට ගැනීම. විකෘති හට ගැනීම නෙමෙයි හට නොගැනීම. හරි විකෘති හට නොගැනීම. ගහණයක විකෘති එන්න බෑ. පරම්පරාවට ප්‍රවේණික ද්‍රව්‍ය වෙනස් වෙන්න බෑ. ඒක නියතව තියෙන්න ඕනේ. විකෘති හටගත්තොත් ඒ කෙලින්ම මොකක් වෙනවද? පරිණාමයට මඟ පාදනවානේ. ඒ නිසා විකෘති හට ගන්න බෑ. දෙවෙනි එක අහඹු සංවාසය පමණක් සිදු වෙන්න ඕනේ. අහඹු සංවාසයක් පමණක් සිදු වෙනවා. ඒ කියන්නේ ජීවීන් අතර තෝරා බේරා ගැනීමකින් තොරව සංවාසය සිදු වෙනවා. තෝරා බේරා ගත්තොත් ඒ ඥාන සංකේතයන් වෙනස් විය හැකියි කියලා කියනවා. ඊට පස්සේ ස්වභාවික වර්ණය සිදු නොවීම. ස්වභාවික වර්ණය සිදු වෙන්න බෑ. ඒකත් හරිනේ. ස්වභාවික වර්ණය කියන්නේ ප්‍රවේණික ප්‍රභේදන නිසා හට ගන්නා වූ යම්කිසි ලක්ෂණයක් නව ලක්ෂණයක් පරිසරය තුළ තහවුරු කිරීම. එහෙම කියන එක වෙනත් අතකින් ප්‍රවේණීය කියලා කියන්න පුළුවන්. සෝරි පරිණාමය කියලා. ඒතර ගහණයක් පරිණාමය වෙන්න බෑ මෙතෙන්දී. ඒකනේ අපි දාන කන්ඩිෂන් එක. ඊට පස්සේ ගහණය විශාල වෙන්න ඕනේ. හරි. ඉතා විශාල ගහණයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙම කියන්නේ සමහර පොඩි ලක්ෂණ, ඒ කියන්නේ නිලීන ලක්ෂණ දැන් ගහන ප්‍රවේණීයදී අපි ප්‍රමුඛ ලක්ෂණ නිලීන ලක්ෂණ දෙකටම අදාළවනේ ඒ ඔය p වර්ගයේ q වර්ගයේ ඒවා ඔක්කොම තියෙනවානේ. නිලීන ලක්ෂණ පැවතෙන්න ඕනේ. දැන් නිලීන ලක්ෂණ අඩුවෙන් තියෙනවා නම් හරි 1යි 2යි වෙන්න පුළුවන් සමහර වෙලාවට ඒ නිලීන ලක්ෂණේ තියෙන්නේ. ඒතර එහෙම තියෙන ලක්ෂණය ඉවත් වී යාම ගහණයෙන් ඉවත් වී යාමට තියෙන හැකියාව ගොඩක් වැඩි. ඒ කියන්නේ නිලීන ඇලීලේ තියෙන්නේ ගොඩාක් අඩු වෙනවා. දැන් ඔය පහුගිය කාලේ කතා වුණේ කළු දිවිය කියලා නේද? කළු දිවියෙක් ආවා කළු දිවිය මරනවා එහෙම කියලා. ඒතර මේ කළු දිවිය කියන්නේ එක්තරා ඒ කොටි ගහනේ ඉන්න නිලීන ඇලීලයක්. එයාගේ නිලීන තත්වයක් තියෙන. ඒ කියන්නේ හැමෝගාම නැති එක්තරා ලක්ෂණයක්. ඒතර ඒ වගේ අය ගොඩක් දුර්ලභයි. ඇත්තටම ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ කළු දිවිය. නමුත් ඒ වගේ අය එක්කෙනයි දෙන්නයි නම් ඉන්නේ. එයාලා අයින් වුණායින් පස්සේ ඒ ලක්ෂණය ඉදිරි පරම්පරාවට ගෙනියන්න වෙන්නේ නැහැ. මොකද එයා ගාව විතරයි මේ ලක්ෂණය තියෙන්නේ. ඒ කට්ටිය අයින් වෙලා ගියොත් ඇලීලේම ගහණයෙන් ඉවත් වෙලා යනවා. එහෙම වුණොත් අර Q වර්ගයට මොකක්ද දාන්නේ නේද? ඒක දාන්න බැරුව යනවා. එතකොට මේ ප්‍රවේණිය බිඳ වැටෙනවා. ඒ අනුව ඉතා විශාල ගහණයක් වෙනවා නම් ඒකේ අර නිලීන ලක්ෂණ උනත් අයින් වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඒවා රෝග හැදිලා වෙන්න පුළුවන්, තරංගය නිසා වෙන්න පුළුවන්, අයින් වෙන්න පුළුවන් අර පොඩි ප්‍රමාණයක් නම් ඉන්නේ. විශාල ප්‍රමාණයක ඉන්නකොට එහෙම වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඊට පස්සේ අවසානයේදී ආගමන විගමන සිදු නොවෙන්න ඕනේ. ආගමන හා විගමන. ඒ කියන්නේ මොනවද? ඒ කියන්නේ මේ වෙනත් ලක්ෂණ අරගෙන ජීවීන් මේ ගහණයට ආවෝ. පිටතේ ගහන වලින් විකෘති වීම ඇති වෙලා හරිද? ආඹු සංවාසය නොවිච්ච සංවාසයන් සිදු වෙලා වෙනස් ලක්ෂණ දරන එක විශේෂයකට අයිති ජීවීන් වෙන තැනක ඉඳලා මෙතෙන්ට එන්න පුළුවන්. ඒතර ඒක ආගමනය වෙනවා. විගමනය කියන්නේ ඒකේ ඉන්න සමහරක් ලක්ෂණ තියෙන අය වෙනත් තැන් වලට යනවා. එහෙම වෙලා මොකක් වෙනවද? අර ගහණය තුලට අලුතින් ඇලීල එක්වීම හෝ තියෙන ඇලීල පිටත් වීම, පිට තියෙන ඇලීල නැති වී යාම සිද්ධ වෙනවා. මේකට පොදුවේ කියනවා අපි පර්යටන කියලා. මෙන්න මේ ක්‍රියාවලිය දෙක සිදු වුණොත් අර සමතුලිතය තියෙන්නේ නැහැ. හාඩි-වයින්බර්ග් සමතුලිතය තියෙන්නේ නැහැ. ඒ අනුව මෙන්න මේ විදිහේ ගහණයක් වෙන්න ඕනේ කියනවා මේ හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයේ අවශ්‍ය තත්ත්ව පිළිපදින්න නම් විකෘති හට නොගන්න ඕනේ, හම්බු සංවාසයේ පමණක් සිදු වෙන්න ඕනේ, ස්වභාවික වර්ණය නැති වෙන්න ඕනේ, ඉතා විශාල ගහණයක් වෙන්න ඕනේ, ආගමන විගමන ඒ කියන පර්යටන සිදු නොවෙන්න ඕනේ. මෙන්න මේ කියන ලක්ෂණ ටික වැදගත් වෙනවා හාඩි-වයින්බර්ග් ගහණයක. ඒ අනුව
සෙමෙන් පරිණාමය වෙන ගහන දැන් ගොඩක් හිමිහිට නම් පරිණාමය වෙන්නේ. සාපේක්ෂව අපිට කියන්න පුළුවන් ඒ ගහණය බොහෝ දුරට හාඩි-වයින්බර්ග් සමතුලිතය පිළිපදිනවා කියලා දැන් මානව ගහණයට නේද? ඒ වගේ ගන්න පුළුවන් ගොඩක් හිමින්නේ යාලගේ පරිණාමය වෙන්නේ. දැන් පොඩි ජීවියාගේ සාමයේ සංකේතාව අඩු වෙන එයා ක්‍රියාකාරීත්වය පරිවෘත ක්‍රියාකාරීත්වය වැඩි. පරම්පරා ඇති වෙන වේගය වැඩි. සුදු ජීවිනිවය ගත්තාම එහෙමයි. බැක්ටීරියාගේ වගේ ඒගොල්ලෝ ඉතා ඉක්මනින් පරිණාමය වෙනවා. ඒගොල්ලෝ හරියන්නේ නැහැ ඒ නිසා හාඩි-වයින්බර්ග් ගහණය. හරි. හාඩි-වයින්බර්ග් සමතුලිතය. හරි. ඊට පස්සේ අවසානයේදී පරම්පරාවෙන් පරම්පරාවට මේ ඥාන සංඛ්‍යාත. හරි. ඥානවල සංඛ්‍යාත කොහොමද වෙනස් වෙන්නේ කියන එක අපි අවසානයේ කතා කරනවා. මේ ඥාන සංඛ්‍යාත වෙනස් වෙන ආකාරය. ප්‍රධාන වශයෙන් මොකද්ද වෙන්නේ? මේ ඥාන සංඛ්‍යාත වෙනස් වෙන එක දැන් ඇත්තම කතාව ඒකයි. හරි. හාඩි-වයින්බර්ග් කියලා පරිණාමය නොවන ගහන ස්වභාවය නැහැ. අනිවාර්යෙන් ස්වභාවයේ තියෙන හැම ගහනයක්ම වගේ පරිණාමය වෙනවා. මේකෙදි වෙන්නේ මෙහෙමයි. ප්‍රවේණික ප්‍රභේදන හට ගන්නවා මොනවා මගින්ද? විකෘති මගින්. හරි. විකෘති මගින් ජීවීන් තුළ ප්‍රවේණික ප්‍රභේදන හට ගන්නවා. ඒතකොට ප්‍රවේණික ප්‍රභේදන කියපුවම ඒවෙන් ඇති වෙන්නේ ඇත්තම වශයෙන් කිව්වොත් ප්‍රවේණික ප්‍රභේදන කියලා අපි හඳුන්වන්නේ ඇලීලම තමයි. ඇලීල වලම දැන් හිතන්නකො මෙහෙම ලක්ෂණයක් තීරණය කරන්න කැපිටල් A සිම්පල් A කියලා ඇලීල දෙකක් එනවා. යම් ජීවියෙක් තුළ විකෘතියක් හටගෙන මේ A කියන ඇලීලය වෙනස් වෙනවා. ඒකෙන් එයාට නිකුත් කරන රූපානුදර්ශයත් නේ ප්‍රවේණදර්ශය වෙනස් වෙනවා. ඒක රූපානුදර්ශය ඒ අනුව වෙනස් වෙනවා. ඒතර ප්‍රවේණික ප්‍රභේදනයක් හට ගන්න ඇත්තටම එයාගේ ප්‍රභේදනය නැතයි වෙනස සිද්ධ වෙන්නේ ඇලීලේ. හරි. එහෙනම් මේ ප්‍රවේණික ප්‍රභේදන හටගත්තයින් පස්සේ මොකද වෙන්නේ? බොහෝ වෙලාවට ඒකේ මේ පර්යටන හරි පර්යටන ඇති වෙලා පර්යටන ඇතිවීමකින් මේවා ගහණයට එකතු වීම හෝ ගහණයෙන් ඉවත් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් ලක්ෂණයක් ඇති වෙනවා. ඒක ආගමනය වෙන්න පුළුවන්, විගමනය වෙන්න පුළුවන්. ගහණයට අලුතින් එන්න පුළුවන් නැත්නම් පිටත් වෙලා යන්නත් පුළුවන් වෙනත් ගහණයක් කරා. ඒ කෙසේ හෝ පර්යටන ඇතිවීමෙන් ඊට පස්සේ වෙන දේ මොකද්ද? ඒක ස්වභාවික වර්ණයට ලක් වෙනවා. හරි. ඒතකොට මොකක්ද උනේ? මුලින්ම විකෘතියක් ඇති වුණා. ඒකෙන් ප්‍රවේණික ප්‍රභේදනයක් හටගත්තා. ඇලීලයක ඒකෙන් පර්යටන ඇතිවීම වෙලා. හරි. ගාණයම ඉන්නත් පුළුවන්. නැත්නම් පර්යටන ඇති වෙනවා බොහෝ වෙලාවට. පර්යටන ඇති වෙලා ඒක තුලින් ස්වභාවික වර්ණයක්. ඒ කියන්නේ මොකද්ද? ගාණයේ මේ ලක්ෂණය වාසිදායක හෝ අවාසිදායක තත්ත්වය. වාසිදායක වෙන්නත් පුළුවන්, අවාසිදායක වෙන්නත් පුළුවන්. වාසිදායක නම් ගහණය තුල ඒක තහවුරු වෙනවා. එතකොට තහවුරු වෙච්ච ලක්ෂණයක් ලෙසත් අවාසිදායක විදිහට නම් ඒක ඉවත් වෙලා යනවා ගහණය. උචිත නම් උචිත ලක්ෂණයක් නම් වාසිදායක නම් ඒක ගහණය තහවුරු වෙනවා. මේකේදී ස්වභාවික වර්ණය වෙලා අවසානයේ පරිණාමය වෙන ගහණය. ඔය කතාවනේ සාමාන්‍යයෙන් කියන්නේ. ඒතර මේක මෙහෙම කියනවා. ගහණය තුල ප්‍රවේණික ප්‍රභේදන පරිණාමය සඳහා මඟ පාදයි. විකෘති මගින් නව ඇලීල නිර්මාණය කරන ලබන අතර පර්යටන මගින් ඒවා ගහණයට ඇතුළත් කර ප්‍රභේදන වැඩි කරයි. ඊට පස්සේ පසුව ස්වභාවික වර්ණය මගින් ඔවුන්ගේ රූපානුදර්ශ විදග්ධය මත පදනම් වඩාත් හොඳින් අනුවර්තනය වූ ඒකයිකයන් තෝරා ගැනීම අතර මෙතනින් තෝරා ගන්නවා. හරි. උචිතද අනුචිතද කියලා. තෝරා ගැනීම අතර ඉන් ගහණය පරිණාමයට ලක් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස පරිණාමයෙන් පසු පරිණාමය වීමට පෙර තිබූ අනුවර්තිත මට්ටම් සාපේක්ෂව ඉතා ඉහළ අනුවර්තිත මට්ටමක් සහිත ගහණයක් ඇති වෙනවා. හරි. ඔන්න ඔය කතාව කියනවා. ඒ කියන්නේ ප්‍රවේණික ප්‍රභේදන නැත්නම් පරිණාමයට අදාළව ජීවීන් තුල යම් ඇලීල සංඛ්‍යාතයේ වැඩිවීම හෝ අඩුවීම මෙතෙන්දී අවසානයේදී සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රවේණික ප්‍රභේදන අටගෙන පර්යටන ඇතිවීම මේවා මගින් යම් උචිත ඇලීලයක් ඇති වුණා. අනිත්‍යයට සාපේක්ෂව පරිසරයේ තත්ත්වවලට සාපේක්ෂව උචිතයි කියලා ඇලීලයක්. හරි. හොඳ ඇලීලයක් ආවොත් ඒ ඇලීලය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ ඇලීලේ සංඛ්‍යාතය ගහණය තුල වැඩි වෙනවා. ඒක වෙනවා. හරිද? එතකොට ඒ ඇලීලේ සංඛ්‍යාතය වැඩි වෙනවා. අනෙකුත් ඇලීලේ එන්න අඩු වෙනවා. ඒකයි මෙතන අපි ගහන ප්‍රවේණියට සම්බන්ධ කරලා මේක ඉගෙන ගන්න. හරි. දැන් අපිට මේකට උදාහරණයක් විදියට ගන්නවා. එක්තරා රසවත් උදාහරණයක් ඈත අතීතයේ හිටපු සලබයෝ. හරි.
peppered කියන සලබයන්ගේ pepper කියන සලබ විශේෂයේ කාර්මීකරණයට පෙර සහ කාර්මීකරණයට පසු ලෝකයේ එක්තරා ප්‍රදේශයක එංගලන්තයේ කැලෑව ආශ්‍රිත ප්‍රදේශයේ හිටපු සමනල විශේෂ සලබ විශේෂයක වෙනස් වීම තමයි මේකෙන් කියන්නේ. සලබයෝ කියපුවම දන්නවා සමනලයෝ නෙමෙයි රැට් එහෙම එන්නේ ලයිට් වල. තටුව එහෙම තියෙනවා. නමුත් ඒගොල්ලෝ සමනලයෝ නෙමෙයි. පැණි බොන අය නෙමෙයි. යනවා මේගොල්ලෝ මොකද කරේ මේ කාර්මීකරණයට පෙර. හරි කාර්මීකරණයට පෙර මේ වනාන්තරයේ ගොඩක් ප්‍රචලිතව හිටියා කවුද? වැඩියෙන්ම හිටියේ සලබේ ගහනේ හිටියා වර්ග දෙකක්. එකක් තමයි අඳුරු පැහැ පියාපත් දරන අයයි ලා පැහැ පියාපත් දරන අයයි. අඳුරු පැහැ ලා පැහැ. මේ කාර්මීකරණයට කලින් කාලෙදී ලා පැහැති කට්ටිය තමයි ගොඩක් ප්‍රචලිත වෙලා හිටියේ. හරි. ඒ කියන්නේ මොකද? ලා පැහැති කට්ටිය දැන් මේ ගස්වල ගොඩක් වෙලාවට තියෙන අලු පාට, සුදු පාට වගේ පාටක් නේ ගොඩක් වෙලාවට ගහේ කඳ. ඒතර මේ ලා පැහැති කට්ටිය මේකේ වහලා ඉන්නකොට මෙයාලා විලෝපිකයන්ට ගොදුරු වෙනවා අඩුයි. මොකද ඒ පාට නිසා. ඒතකොට සංඛ්‍යාතය සම්බන්ධ කරගෙන ජීවීන් තුල ඇලීල සංඛ්‍යාතය ඒගොල්ලන්ගේ අඩු වෙන විදිහක් තියෙනවා. ඒ කියන්නේ පරිණාමය වෙනවයි කියලා අපි වෙනත් වෙන එක ගැන හිතන්නේ නැහැ නේ වැඩි ඇලීල සංඛ්‍යාතයක් ගැන. නමුත් ඇත්තටම මේ උදාහරණ විදිහට බලපුවම ඕගොල්ලන්ට තේරෙනවා ජීවියෙක් තුළ යම්කිසි ලක්ෂණයක් වැඩිපුර ප්‍රමුඛ වෙනවා කියලා කියන්නේ. ඒ ලක්ෂණයට අදාළ ප්‍රමුඛයෝ එතන වැඩි වෙනවා කියලා කියන්නේ ඒ ප්‍රමුඛ ඇලීලය එතන වැඩි වෙනවා කියන එක. ඒ ගහණය තුළ දැන් අපි අර මුලින්ම අපේ ලොකු උදාහරණයක් අපි කතා කරානේ CR කියලා තත්ත්වය. ඒතකොට ඒකෙදී රතු පාට මල් ගහණය තුළ රතු පාට මල් වැඩි නම් මොකද අපිට එකෙන් කියන්න පුළුවන් වෙන්නේ CR ඇලීලය වැඩි කියන එක. මෙතන තද පාට සලබය වැඩි නම් අපිට කියන්න පුළුවන් කැපිටල් D කියන ඇලීලය ඒ ගහණය තුල වැඩි ප්‍රමුඛයි කියන එක. ඒ අනුව මේ ගහණයක ඇලීල වල සංඛ්‍යාතයේ වෙනස් වීම පැහැදිලිවම පරිණාමයත් එක්ක බැඳී පවතිනවා. ඒක තමයි ඔය උදාහරණෙත් එක්ක මේ පෙපර්ඩ් සලබයන්ගේ උදාහරණෙත් එක්ක පැහැදිලි කරේ. හොඳයි. එතකොට මේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. එතකොට මේකෙන් අපි වීඩියෝ එකෙන් කතා කරා ප්‍රධාන වශයෙන් ලිංග ප්‍රතිබද්ධ ආවේනීය ලක්ෂණ වල ආවේනීය අපි ප්‍රවේණීය සහ අවසානයේදී ගහන ප්‍රවේණීය ගැන. ඒතර ඒකෙන් ගැටලු වෙන්න පුළුවන්. අපි ඒක ඔක්කොම සාකච්ඡා කරනවා ගැටලු විදියට. යම් ප්‍රමාණයක් අපි ගැටලු ප්‍රවේණීය මේකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. අවසානයේ මොඩල් පේපර්ස් 10ක් සාකච්ඡා කරනවා. ෆුල් මොඩල් පේපර්ස් 10ක්. ඒ වීඩියෝ එකත් ඕගොල්ලෝ බලන්න අරගෙන අපි ඒක තව පටන් අරන් නැහැ. පටන් ගන්නවත් කොහොමද තව මාසයක් වගේ යනකොට ඒකේ වැඩ පටන් අරන් ප්‍රශ්න පේපර්ස් දෙකක් විතර කරන්න බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේදී. හරි. එතකොට මේ ප්‍රවේණීය පාඩමේ පිළිවෙලට පොඩ්ඩක් ඕගොල්ලෝ බලා ගන්න. ඒ කියන්නේ අර මෙතන වීඩියෝ එක ඉවර වෙන්නේ නැහැ. තව වීඩියෝස් කීපයක් මෙතනින් පස්සේ අපව තියෙනවා එක වීඩියෝ එකක් ශාඛා සත්ත්ව අභිජනන. ඒකෙන් තමයි හරිනම් ප්‍රවේණීය අවසන් වෙන්නේ. නමුත් අපි ඒක කලින් දාලා තිබුණා. අර කලින් 2020 ළමින්ට කරපු වෙලාවේ ඒක දාලා තිබුණා. ඒක නිසා ඒක ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඒතර ඒ වීඩියෝ එකත් එක්කලා ප්‍රවේණීය පාඩම සම්පූර්ණ වෙනවා. හරි. ඒතර ඒකත් ලොකු ජයග්‍රහණයක්. ප්‍රවේණීය පාඩම සම්පූර්ණ වෙච්ච එක 2021 කට්ටියට තව සමහර වෙලාවට පටන් අරගෙනවත් නැතුව ඇති පන්ති වල එහෙම. ඒ පටන් ගන්නත් කලින් මේක ඕගොල්ලන්ට බලලා හොඳට ප්‍රගුණ කරගන්න පුළුවන් ප්‍රවේණීය විද්‍යාව. එහෙනම් තවත් ඊළඟ අපේ මේ පාඩම ප්‍රවේණීය පාඩමත් එක්ක ඕගොල්ලන්ට ගන්න වෙනවා 7 වෙනි පාඩම. DNA අණුක ජීව විද්‍යාව කියන පාඩම. ඒකත් ඕගොල්ලන්ට ඉක්මනට ඉවර කරලා දෙනවා. අපි මේ වගේ අනිත් වීඩියෝස් වලින් අනිත් පාඩම් වලින් හම්බ වෙනකන් එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.